ප්‍රශ්න ටිකකුත් තියෙනවා. දුක්ඛ සත්‍ය පිරිසිදු දැකීමට උත්සාහ කිරීමෙන් ගෙවි යන්නේ සමුදය සත්‍ය වෙන නිකාන්ති තණ්හාව නේද? පංච උපාදානස්කන්ධය හසු නොවන අපට දුක්ඛ සත්‍ය ප්‍රායෝගිකව පිරිසිදු දකින්නේ කෙසේද? එතකොට දුක්ඛ සත්‍ය පිරිසිදු දැකීමට උත්සාහ කිරීමෙන් ගෙවි යන්නේ සමුදය සත්‍ය වෙන නිකාන්ති තණ්හාව නේද? ඔව් දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්නකොට ගෙවෙන්නේ හැම වෙලාවකදීම සමුදය සත්‍ය ඇති කරගන්න පිහිටන්න තැනක් නැති වෙනවා. දුක්ඛ සත්‍ය පිරිසිදු නොදන්නාකම මතයි සමුදය සත්‍ය පිහිටා සිටින්නේ. එතකොට ඒක තමයි නිකාන්ති තණ්හා කියලාත් කියන්නේ. හැම වෙලාවකදීම දුක්ඛ ස්කන්ධ ධර්මතා ටික දුක හැටියට නොදන්නාකම නිසා නැතිනම් විපාකයේ හැටියට නොදන්නාකම නිසා සකස් කරගන්න නව කර්ම ටික හැම වෙලාවකදීම ඒ මට්ටමේ ඇති කරගන්න තණ්හාව ඒකට කියනවා සමුදය සත්‍ය කියලා. එතකොට පංච උපාදානස්කන්ධය හසු නොවන අපට දුක්ඛ සත්‍ය ප්‍රායෝගිකව පිරිසිදු දකින්නේ කෙසේද? එතකොට අපිට දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්න නම් වෙන්නේ ඇහැ රූප දෙකේ අනිත්‍ය සහ උදේ කතා කළ විදිහටම ඇහැ රූප දෙකේ අනාත්මය සාක්ෂාත් කරලම තමයි. එතකොට ඒකදී අපිට මානසිකාරය සහ මානසිකාරයෙන් උපදවන නුවණ කියලා අපිට දෙකට බෙදන්න වෙනවා. මානසිකාරය කියන එක හැම වෙලාවකදීම අපිට ධර්මතාවයක් විදිහට අපි මෙනෙහි කරන දේ. හැබැයි මානසිකාරයේ තුල උපද්දවන නුවණට තමයි ආශ්‍රයක්ෂය වෙන්නේ. මානසිකාරයට කෙලස් දුරු වෙනව නෙමෙයි, මානසිකාරයේ තුල උපද්දවන උදේවැය දක්නා නුවණටයි කෙලස් දුරු වෙන්නේ. එකයි සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාවට පෙන්නකොට ධම්මානුපස්සනාව තුළ ස්කන්ධයන් දක්නා නුවණත් ආයතන දකිනා නුවණත් මේ ඔක්කොම ධම්මානුපස්සනාවට පෙන්නනවා. මේ ඔක්කොම ධම්මානුපස්සනාවට පෙන්නුවට හැම වෙලාවකදීම ඊට යටින් නැවත පෙන්නනවා සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කියලා උදේවැය දක්නා නුවණක් වෙනම පෙන්නනවා. එතකොට පංච පංචස්කන්ධ ස්කන්ධ ටික දකින්න නුවණක් වෙනමත් උදේවැය දක්න නුවණක් වෙනමත් ඇයි පෙන්වන්නේ? අතන හැම වෙලාවකදීම සම්මස්සන ඥානය සම්මර්ෂණය කරන මෙනෙහි කිරීම මානසිකාරය. එතකොට උදේවැය දක්නා නුවණ ගැන කතා කරනකොට එතන හැම වෙලාවකදීම උදේවැය දක්නා නුවණ. එතකොට මේ උදේවැය දක්නා නුවණින් තමයි හැම වෙලාවකදීම ආශ්‍රව ධර්මතා ටික ක්ෂය කරන බව ඇති කරන්නේ. එතකොට ධම්මානුපස්සනාව වඩන කෙනාට ඇති වෙන උදේවැය දක්නා නුවණෙත් ස්කන්ධ ධාතු ආයතන ටික ගැන මෙනෙහි කරන කෙනා ඇති කරගන්න උදේවැය දක්නා නුවණේ කිසිම වෙනසක් නැහැ. උදේවැය දක්නා නුවණ එකම තැනිනුයි පනවන්නේ. ඒකට තමයි මාර්ග සත්‍ය කියලා කිව්වේ. එතනින් මෙහාට අපි විදර්ශනා කරනවා කියලා අද කරන දේත් මාර්ගය මිසක මාර්ග සත්‍ය නෙමෙයි. ඒක සතිපට්ඨානයක්. අපි සිහිය පිහිටවන මානසිකාරයයි. හැබැයි මේ මානසිකාරයේ තුල උපද්දවන නුවණ තමයි හැම වෙලාවකම ආශ්‍රව ධර්මතා ටික ක්ෂය කරන්නේ. ඊළඟ ප්‍රශ්නෙට නම් උත්තර දෙන්න බැරි වෙනවා. දර්ශනය පිළිබඳ කොතරම් අසා තිබුණත් අනෙක් කෙලෙස් සහ උපක්ලේශ නිසා හරිහැටි අවබෝධයකටපත් වීමට නොහැක. ස්වාමීන් වහන්සේ ප්‍රායෝගිකව සබ්බාසව සූත්‍රය ඇසුරෙන් හා කරණීය මෙත්ත සූත්‍රය ඇසුරින් ආශ්‍රව ගෙවා ගැනීමට කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන මෙන් ඉල්ලා සිටිමි. තව මාසයක් විතර හිටියොත් උත්සාහ කරලා බලන්නම් මේ ප්‍රශ්නට උත්තර දෙන්න.
එතකොට ගරුතර නිකාන්තික්ෂණේ තණ්හාව සහ දුක්ඛාරය සත්‍ය අතර සම්බන්ධයක් ඇත්නම් ඒ ගැන කරුණාවෙන් පහදා දෙනසෙ. එතකොට එම තණ්හාව ක්ෂණික සහ සන්තති වශයෙන් යෙදේද. නිකාන්තික්ෂණේ තණ්හාව සහ දුක්ඛාරය සත්‍ය අතර ඇති සම්බන්ධය කියලා කියනකොට දුක්ඛ සත්‍ය කියන තැන බිත්තිය නම් මේ බිත්තියේ ගාපු පේන්ට් එක තමයි සම්පූර්ණම මේ සමුදය සත්‍ය කියන තැන. නිකාන්ති තණ්හා කියපු තැන. හැබැයි අපිට හම්බෙන්නේ ওই පේන්ට් එක දිහා බලනකොට ගහ. එතකොට අපි කැමති ගහටයි. අපි ගහට කැමති වුණාට ওই ගහ කියන එක බොරුව මත පදනම් වෙච්චි අපි කැමැත්ත ගහට ඇති කැමැත්තත් දෙකම බොරු. ගහ සහ ගහට ඇති කැමැත්ත කියන දෙකම බොරු. මොකද ඒක එතන තිබුණේ පේන්ට් එකක්. ගහ දැක්කේ අපි ගහට කැමැත්ත ඇති කරගත්තෙත් අපි. අපි දන්නේ ගහට කැමතියි කියලා. අපිට පේන්නේ අපි කැමති පේන්ට් එකටයි කියලා. ඒ වුණාට යථාර්ථයක් විදිහට අපි කැමති වෙලා තියෙන පේන්ට් එකට. හැබැයි පේන්ට් එකෙන් වැහුනේ බිත්තිය. හැම වෙලාවකදීම බිත්තිය වගේ දකින්න දුක්ඛ සත්‍ය කියන තැන. දුක්ඛ සත්‍ය නොපෙනෙන්න ගාපු පේන්ට් එක තමයි මේ සමුදය සත්‍ය කියන එක. ස්කන්ධ ටිකට ඇති කරගන්න තණ්හාව කියන එක. ඒක අපිට පේන්නේ අපිට ඒකෙත් ප්‍රකට වෙන්නේ පේන්ට් එක ඇති තැනක ගහ. අපි කැමති ගහට. සමුදය සහ අපි අද ගහ කියන දෙයට කැමැත්ත තියෙන්නේ. සමුදය සහ දුක තියෙන්නේ අපි අද ගහ අල්ලගෙන තමයි දුක් විඳින්නේ සැප විඳින්නේ. අපි අද දුරු කරන්න හදන්නෙත් ওই ගහ සහ ගහට ඇති තණ්හාවයි. අපි කැමති නොවි ඉඳලා හරි මොන ප්‍රතිපදාවකින් හරි අපි දුරු කරන්න හදන්නේ ඇති දේ නැති වෙන බව. දැකලා ඇති දෙයට තියෙන තණ්හාව. තියෙන තණ්හාවක් නැති කරන්න හදන්නේ. ඇති දෙයක් පණවන්න තැනක් නැතිකොට තණ්හාවක් කොහෙ තියෙන්නද? හැම වෙලාවකදීම අපි ඇති බව නිසයි තණ්හාව කියන දේ යොදාගෙන තියෙන්නේ. නමුත් ඇත්තම කතාව අපි ඒ මොහොතට පවතින ස්කන්ධ ටික නෙමෙයි උපාදාන කරගෙන තියෙන්නේ. ඒ මොහොතට පවතින ස්කන්ධ ටිකටයි අපි උපාදාන කළේ. ඒ උපාදාන කළ ස්කන්ධ ටිකයි ඇති හැටියට ගත්තේ. ඒ වුණාට අපිට හම්බෙන්නේ ඔරුවේ ගහපු ඉර විතරයි අන්තිමේටම දකින්න හම්බෙන්නේ. අපිට ගිරේ වැටුණු බව පේන්නේ අපිට හම්බෙන්නේ ඔරුවේ ගහපු ඉර විතරයි. ඒ වගේ අපිට ඇහැ රූප දෙක අනිත්‍ය වුණ බව දකින්න හම්බෙන්නේ අපිට පේන්නේ එකම එක දෙයයි. අර අනිත්‍ය වෙලා ඉතුරු නැතුව නැති වෙලා ගියපු රූපයේ ඇති බවට ගන්නකම විතරමයි. එතකොට හැම වෙලාවකදීම ඒක තමයි කෙටියෙන්ම කියනවා නම් දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය අතර ඇති වෙනස. ඊට පස්සේ ඒ තණ්හාව ක්ෂණිකව සහ සන්තති වශයෙන් යෙදෙයිද? හැම වෙලාවකදීම සන්තති වශයෙන් යෙදෙනවා කියන කාරණාව අපි කතා කරන්නේ සමුදය තුල. සන්තති වශයෙන් යෙදෙන දේ අපි කතා කරන්නේ සමුදය තුල. අපිට සමුදය තමයි ප්‍රකට. දිගටම තියෙන තණ්හාව කියලා අපිට ඔය හම්බෙන්නේ සමුදය. එතකොට එක්ෂණිකව යෙදෙන දේ කතා කරනවා නම් අපිට ඒක හසු වෙන්නේ නැහැ. ඒක තමයි මේ නිකාන්ති තණ්හා කියලා ස්කන්ධ ටික පාසා ඇති වෙන තණ්හාව කියන දේ ගැන කතා කරන්නේ. ඊට පස්සේ සමුදය සත්‍ය දුරු කිරීම නොව දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්න යනුවෙන් ඔබ වහන්සේ සඳහන් කළා. ඒට හේතුව සමුදය සත්‍ය පංච උපාදානස්කන්ධය හසු කරගන්න බැරිකම නේද? රූපය පිරිසිදු දකින්නේ කෙසේද යන නැවත පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. දරුවා ඉදිරියට පැමිණ විට එම අවස්ථාවේ රූපය පිරිසිදු දකින්නේ කෙසේද? එතකොට සමුදය දුරු කරන්න මේ දුක පිරිසිදු දකින්න කිව්වේ හසු නොවන සමුදය කවදාවත් දුරු කරන්න හම්බෙන්නේ නැතිකම. අමනුෂ්‍යය එලවන්න කිව්ව කතාව වගේ. පේන්නේ නැති අමනුෂ්‍යය කොහේ එලවන්නද?
අතන අමනුස්සයෙක් ඉන්නව එලවල එන්න කිව්වොත් එහෙම අමනුස්සයව කොහොමද එලවන්නේ? පේන්නෙත් නැතිකොට. ගියාද කියලා දන්නේ කොහොමද? ඒක දැනගන්නත් බෑ, ඉන්න බව දැනගන්නත් බෑ අපිට. ඒක නිසා අපි කෙනෙක් බුදුරජාණන් වහන්සේ හදිස්සිය හරි පැනෙවුවා නම් එහෙම සමුදය සත්‍ය කියන එක දුරු කළ යුත්තක් කියලා. එතකොට මේ මාර්ගයේ ස්වකහාත වෙන්නේ නැහැ. සමුදය සත්‍ය පහතබ්බයි. හැබැයි මාර්ගයේ පැනෙව්වේ මාර්ග සත්‍ය පැනෙව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය. ඇත්ත දකින්න. ඒ දුක පිරිසිදු දකින්න තැනට. එතකොට රූපේ පිරිසිදු දකින්නවා කියනකොට හැම වෙලාවකදීම රූපය කියන එක දකින්න එපා. දරුවා වූ රූප, ගස වූ රූප දකින්න එපා. ඔතන ගොඩක් වෙලාවට වර්ධින තැන. රූපේ පිරිසිදු දකින්න යනකොට දරුවා වූ රූපේ පිරිසිදු දකින්න යනවා. ওই දරුවා වූ රූපේ පිරිසිදු දකින්න යනකම් ඕගොල්ලන්ට දරුවා හම්බෙලා තියෙනවා. හැම වෙලාවකදීම ඇහැ පිරිසිදු දකින්න. අපි සම්මුති වශයෙන් දරුවා එන තැන කියන තැන කතා කළාට ඔගොල්ලෝ ඒ වෙලාවේදී පිරිසිදු දැක්විය යුත්තේ දරුවා නෙමෙයි ඇසයි පිරිසිදු දැක්විය යුත්තේ. බුදුරජාණන් වහන්සේ මහණෙනි ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කිව්ව මිසක දරුවා අනිත්‍යයි, ඇස අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කිව්වේ නැහැ. මොකද ඔය ඇහැට පේන මට්ටමට දරුවා කවදාවත් දකින්න පුළුවන් කමක් තිබුණේ නැති නිසා. දරුවව හම්බුනේ දැනගන්න තැනින් මිසක කවදාවත් දකින්න තැනින් දරුවා අසුරු කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒක නිසා හැම වෙලාවකදීම දරුවා අසුරු කළේ දැනගන්න තැනින්. ආශ්‍රව ටිකෙන් දරුවා කියන තැනින් පැද්දුවේ. එතකොට ආශ්‍රව ටිකෙන් ගෙනල්ලා දුන්න දරුවා තමයි අපි අසුරු කරන්නේ. එතකොට අපි මිදෙන්න තියෙන්නේ දැන් එළියේ ඉන්න දරුවගෙන් නෙමෙයි. අපි මිදෙන්න ඕන වෙයි දරුවා දකින්න පුළුවන් කියන මනසින්. දරුවා පේනවා කියන මනසින්. අපි හදනවා නම් එළියේ ඌ දරුවගෙන් මිදෙන්න අපිට කලම මග වැරදිනවා. ඒක නිසා එළියේ ඉන්න දරුවගෙන් නෙමෙයි අපි මිදිය යුත්තේ. ඔය එළියේ ඉන්න රූපේ දරුවා කරගන්න මානසික මට්ටමින්. ඒක දකින්න ඕනේ නිසයි හැම වෙලාවකදීම ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කිව්වේ. ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි කියනකොට ඇහැ රූප කියනකොට රූපය ගන්න එපා දරුවා විදියට. දරුවා වූ රූප තිබුණේ නැහැ. දරුවා හදාගත්තේ උපාදානස්කන්ධේ තියෙන රූප උපාදානස්කන්ධයේ පැත්තේ. රූපේ ගැන කතා කරනකොට චත්තාරෝච මහ භූතා චතුන්නංච මහ භූතානං උපාදාය රූපං. එතකොට ඇහි අනිත්‍ය නම් කතා කරන්න යන්නේ එතන රූපේ ගැන කතා කරනකොට අපිට දකින්න වෙන්නේ වර්ණ රූපේ විතරමයි. වර්ණ රූපේ දරුවා හිටියේ නෑ දකින්න මොහොත වෙනකොට. ඇහැට ගැටුනේ වර්ණ සටහනක් නේ දරුවා ඇවිල්ලා ඇහි හැප්පුණේ නෑනේ. හදිසිය ඇහි හැප්පුණා නම් එහෙම ඒක කාය සම්පස්යෙන් හැදුණු කාය සම්පස්සේ නිසා හැටගත් වේදනාවක් මිසක චක්කු සම්පස්සේ වෙන්නේ. ඇහැට පෙනුණා නම් පෙනුනේ වර්ණ සටහනක් මිසක වෙනත් දෙයක් නෙමෙයි. එතකොට වර්ණ සටහනේ දරුවා වූ රූපයක් ආවේ නැහැ. වර්ණ සටහනේ ආවේ සම්පූර්ණ අනාත්ම ධර්මතාවයක්. එතකොට ඔහොම කිව්වහම අර කතාව කියන්න එපා. ඒ වුණාට හාමුදුරනේ වර්ණ සටහන එන්න හරි ඒ පැත්තේ තිබුණ නිසානේ වර්ණ සටහන ආවේ කියලා. මොකද මේ කතා කරන්නේ කෝප්පෙට එහා පැත්තේ ඉඳලා නෙමෙයි කෝප්පෙට එහා පැත්තෙන් හිටියොත් කෝප්පෙට අපිව වැහෙනවා. මේ කතා කරන්නේ මේ පැත්තේ ඉඳලා. එතකොට මේ කතා කරන්නේ කෝප්පේ නෑ කියන්නත් නෙමෙයි කෝප්පේ තියනවා කියන්නත් නෙමෙයි. මේ කතා කරන්නේ කෝප්පේ හම්බෙන තැන තියෙන යථාර්ථය කියන්න අවශ්‍ය නිසායි. එතකොට ඔයගොල්ලන්ට සාක්ෂාත් කරන්න වෙන්නේ ඇහැ රූප දෙකේ අනාත්ම බව. ඒ අනාත්ම බව සාක්ෂාත් කරන්න නම් ඔයගොල්ලන්ට මේක ඇහැට පතිත වෙන මොහොතේ තිබුණු අහිංසක බවම හම්බෙන්න වෙනවා. ඔයගොල්ලන්ට දරුවා කියන සංකල්පය ඇවිල්ලා ඇහි වැදුනේ නැහැ. වැරදිලා එහෙන් දරුවා ඉන්න නිසාමයි ඔයගොල්ලන්ට පෙනෙන්නේ කියලා ඔයගොල්ලෝ කියනවා නම් ලෝකේ ඉන්න ඔක්කොටම මේ රූපේ දකින්නකොට දරුවා කියන බව ඇති වෙන්න වෙනවා.
දරුවා ඉන්න නිසාම නම් අපි ඒක දැක්කේ. පේන තැනක ඔය දරුවා කියනකම මෙහි හදාගත්ත ටික. ඔය දරුවා හැදුවේ අර ගහෙන් පේන්ට් එකක් නෙමෙයි. පේන්ට් එක ඇති තැන හදාගත්ත ගහ. එතකොට අපිට දැන් දරුවා කියන තැන හැම වෙලාවකදීම හම්බෙන්න ඕනේ අනාත්ම ධර්මතාවයක් ඇති තැනක අපි හදාගත්ත අපේ කෙලෙස් ටික ආශ්‍රව ටික විදියට. එතකොට අන්තිමේටම ඔයගොල්ලන්ට මෙතනින් හම්බෙන්න ඕන විදර්ශනා කරන්න හදන්නේ කොයි දරුවද කියන එකට. දැන් කොයි වර්ණය ගැනද ඔයගොල්ලෝ ඔය දරුවා කියලා විදර්ශනා කරන්න හදන්නේ? මේකෙන් ඇති වෙන්න ඕනේ නුවණ ඔයගොල්ලන්ට දරුවා පණවන්න තැනක් නැති වෙන්න ඕනේ. මේ කතා කළේ රූපේ නැහැ කියලා නෙමෙයි. මේ නියෝජනය ඇති කල්ලි රූපේ තිබුණා කියනවා. මේ ටික නැති වෙනකොටම දරුවා ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියනවා. එතකොට මේ කතා කරන්නේ නිරෝධ ඥානයක් ගැන මිසක වෙන දරුවා නැහැ කියන්නත් නෙමෙයි දරුවා ඉන්නවා කියන්නත් නෙමෙයි. කෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි කොයි කියන්නේ දරුවා ඉන්නවා කියලා කියන්නේ. නෑ මේ දරුවා ඉන්නවත් නෙමෙයි. මේ කියන්නේ එහෙනම් කියන්නේ දරුවා නැහැ කියලා. නෑ දරුවා නැත් නෙමෙයි. ඇයි අර ටික ඇති කල්ලි අපි දරුවා කියලා හිතනකම තියෙනකන් අපිට දරුවා නැහැ කියන්නේ මේ දරුවා ඉන්නවා. ඒ වගේම ඇහැ රූප දෙක අනාත්මයි ඉතුරු නැතු ඒ මොහොතේම නැති වුණා. ඒ නැති වුණු තැනක අපි දරුවා කියන එක හදාගත්තා. මේ අනිත්‍ය ධර්මයේ දකින්නකොට අනාත්ම ධර්මයේ දකින්නකොට අපිට දරුවා කියලා පනවන්න තැනක් හම්බෙන්නේ නැහැ. එතකොට අපි එතන දරුවා ඇත කියන එකෙන් සහ දරුවා නැත කියන මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම මිදිලා හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති හේතු ටික ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මයක් අපි සාක්ෂාත් කරලා අන්න එතනිනුයි අපිට හැම වෙලාවකදීම දරුවගේ නිරෝධය දකින්න වෙන්නේ. එතකොට දරුවගේ නිරෝධය කිව්වේ ඉන්න දරුවා නෙමෙයි මෙහි හදාගත්ත දරුකමයි අයින් වෙන්නේ. මාර්ගයේ වඩන ස්වාමීන් මාර්ගයේ වඩන තැනද කල යුත්තේ Nirodhe ගැන අසරූප විඥානයේ අනිත්‍ය වූ බවට සිහි කිරීමද බාහිරයට යෑම වැළැක්වීම සඳහා සෝවාන් ඵලයේදී මෙම නිරෝධ බව සිහි කිරීමෙන් තොරව එළඹ සිටිනවාද මාර්ගයේ වඩන තැනද කල යුත්තේ මගත් වැඩි යුතුය. හැබැයි මාර්ග සත්‍යයෙන් තමයි ආශ්‍රව ධර්මතා ශේ වෙන්නේ. ඒ වගේම Nirodhe දකින්න බව අදා පිට කරන්න වෙන්නේ මානසිකාරයක්. මානසිකාරයේ මාර්ගයයි මානසිකාරයේ තුල උපද්දවන ප්‍රඥාව මාර්ග සත්‍යයට අයිති දෙයි. එතකොට අද සිහි කරන්න හදන ඒ ඔක්කොම මාර්ගය. ඒ මානසිකාරයේ සම්මර්ෂණය සම්මස්සන ඥානයක්. එතකොට සෝවාන් ඵලයේදී මේ නිරෝධ බව සිහි කිරීමෙන් තොරවම එළඹ සිටිනවා. එයාට සිහි කිරීමෙන් තොරවම ඒ නුවණ යෙදෙනවා සෝවාන් ඵලයේදී. අද අපි කෝප්පේ දැකලා ඉවර වෙලා තියෙන කෝප්පේ තමයි මේ සිහි කිරීම දෙවෙනි පාර කරන්න යන්නේ. සෝවාන් ඵල සිතේදී එයාට මේ හම්බෙන රූපය හම්බෙන තැනම එයා අර ගහෙන් මිදිලා එයා විත්තිය වැහෙන්න ගාපු පේන්ට් එක දකින්න මොහොතක්. එතකොට හැම වෙලාවකදීම එයාට කෝප්පෙම හම්බුන්නේ නැහැ. පෙරපසු නැතුවම එයාට හම්බුනේ මේ ධර්මතාවය වෙනවා. ඒක නිසා එයාට Nirodhe කියන එක සිහි කිරීමෙන් තොරවම එළඹ සිටිනවා මානසිකාරයෙන් තොරවම. හැබැයි මත්තේ මාර්ගයේ වැඩිම පිණිස යන තවදුරටත් ඒකම ඒ දර්ශනීයම තවදුරටත් ප්‍රගුණ කළ යුතුයි. එයාට දැන් නුවණ තියෙනවා. ඒ නුවණ තවදුරටත් වැඩි යුතුයි ප්‍රගුණ කළ යුතුයි. වහන්සේගේ උදෑසන ධර්මදේශනාවේ අර්ථය දැනගෙන සිත වර්තමානයේක පවත්වන්න උත්සාහ ගනිමින් සිහිය පිහිටුවාගෙන ආයතන 6 පිළිබඳ අවබෝධයෙන් එය පෙර නොතිබීම හටගෙන තුනතු නිරුද්ධ වන බව විදර්ශනා කිරීම සුදුසුද? ඒක ගැටලුවක් නැහැ. එතකොට හැබැයි අර අර්ථයේ තියෙන්නත් වෙනවා. ඔකෙදි කියනවා කෙනෙක් කියන වර්තමානයේක හිත අමුතුවෙන් තියාගන්න ඕනේ අපි කොහොමද තියෙන්නේ වර්තමානයේකනේ හිත කියලා. ඒ කියන්නේ දැන් අපි කොහොමත් වර්තමානයේනේ හිත තියාගෙන ඉන්නේ. කෙනෙක් කියනවා ඇයි අමුතුවෙන් ආයේ වර්තමාන හිත තියාගෙන ඉන්නේ යටත් පිළිසින් බල්ලපූසොත් වර්තමානයේ ජීවත් වෙන්නේ කියලා. නමුත් වර්තමානයේ අපි ජීවත් වුණාට කවුද වර්තමානයේ ජීවත් වෙන බව දන්නේ? නොදන්න කමනේ මෙතන තියෙන ගැටලුව.
ඒ කියන්නේ මේ කාලේ අපි වර්තමාන කාලය කියන එක සම්පූර්ණ මේ මතු පිටින්වත් අත ගන්න නැතුවයි මේ කතාව කියන්නේ. අපි සම්පූර්ණ ජීවත් වෙන්නේ අතීත අන්තේනේ. අපි දකින්නෙම කෝප්ප වෙලා නේද? දැන් ওই කෝප්පේ අතීත අන්තයේ තුල රැස් කරගත්ත සංඛාරය නිකන්වත් අපිට ඇසුරු වෙලා තියෙනවද වර්තමාන ඉතුරු නැතුව නිරුද්ධ වුණ මොහොතේ මෙහෙ හදාගත්ත කෝප්පේ කියන නුවණ. ඒකනේ අපිට වර්තමානයේ ඇති වෙන්න ඕනේ නුවණ. වර්තමානයේ නම් අපි ජීවත් වෙන්නේ. ඒක තමයි ඇත්තම කතාව. අපි කවුරුත් ජීවත් වෙන්නේ වර්තමානයේ තමයි. ගැටලුව තියෙන්නේ අවිද්‍යාව වර්තමානයේ නොදන්නාකමනේ. ඉතින් ඒක නිසා වර්තමානයේ නොදන්නාකම අවිද්‍යාව වුණ අපිට ඔක කියලා මගෙන් කෙනෙක් කිව්වා. එතකොට අවිද්‍යාව කියන්නේ කාලේ නොදන්නාකමද දුක්ඛ සත්‍යද කියලා. දුක්ඛ සත්‍ය. ඉතින් දුක්ඛ සත්‍ය නොදන්නාකම තමයි මේ වර්තමානයේ නොදන්නාකම කිව්වේ. දුක්ඛ සත්‍ය හැටියට නොදන්නාකම. ඔක තියෙන්නේ කොහෙද කියලා. ඉතින් දුක්ඛ සත්‍ය හැටියට නොදන්නාකම කියන එක අලුතෙන් තව වචනයක් දාලා කියන්න අවශ්‍ය නැහැ. මේක පිරිසිඳ නොදන්නාකම කියන්නේ දුක්ඛ සත්‍ය පිරිසිඳ නොදන්නාකම තමයි. ඒක 아무තුවෙන් ආයේ වෙනම වචනයක් දාලා එකින් එකට කියන්න වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම මේක කෙලවරක් නැතුව ලියන්න වෙනවා නේ. කෝප්පේ දකින්න තැන කෝප්පේ පිරිසිඳ නොදන්නාකම. වටාපතු පිරිසිඳ නොදන්නා. නෑ මේ දුක්ඛ සත්‍ය පිරිසිඳ නොදන්නාකම තුලයි කෝප්පේ හදාගත්තේ. එතකොට හැම වෙලාවකදීම ඒ වර්තමානයේ කියන එක කතා කරන්නේ මේ නිකන් කාලයක් විදිහට අරගෙන හිත තියාගන්න තැන නෙමෙයි. මේ Nirodhe ගැන පවත්නා බව. එකයි කිව්වේ යදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යේ ධම්මේ තත්ත විපස්සති. යමක් අතීතාන්තයේ ඇසුරු කරා නම් යදතීතං පහීනන්තං ඒක ප්‍රහීන වූ බවට යට නුවණයි. අපත්තං ච අනාගතං අනාගතයට පැමිණිලා නැහැ. පච්චුප්පන්නං ච යේ ධම්මේ වර්තමානයේ යම් ධර්මතා ටිකක් තියෙනවා නම් ඒක දැනගෙන නිකන් ඉන්න කියලා නෙමෙයි මේ කිව්වේ. තත්ත විපස්සති යා දකින්න ඒ තැන හොඳ මනා නුවණින් අර ටික නිරුද්ධ වුණ තැනක මෙහෙම ධර්මතාවයක් පැවතුණා. ඒකත් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. එයා ඒක දකින්නවා. එතකොට කොටින් මෙයාට වර්තමානෙකුත් හම්බෙලා නැහැ. අතීතේ පනවන්නෙත් නැත්නම් අනාගතේ පනවන්නෙත් නැත්නම් ආයේ වර්තමානයේ කොහෙද? ඒක නිසා වර්තමානයේ මැද කිව්වා කියලා වර්තමානයේ නිවන නෙමෙයි වර්තමානයේ නොතවරි වර්තමානයේ පිරිසිඳ දැක්ක නිසා යාට නිවන ලැබුණේ. එතකොට එයාට වර්තමානෙනුත් මිදිලා යා. වර්තමානයක් හම්බෙන්නේ නැහැ යාට. වර්තමානයක් හම්බෙනවා නම් යාට අතීතෙත් තියෙන්න වෙනවා අනාගතෙත් තියෙන්න වෙනවා. තිබුණොත් තමයි වර්තමානය ගැන කතා කරන්න වෙන්නේ. අර දෙක දුරු බවට නුවණ තියෙනවා නම් ඒ නුවණ මෙයාට වර්තමානය දුරු වෙන බවට එයාට ඒකම නුවණයි. ඇහැ කන දිවනාසය ආදී ආයතන ඉපිද නිරුද්ධ වන තැන වේදනා සංඥා ඇති වෙන හැටි බලමින් විදර්ශනා කිරීම සුදුසුද? ඇහැ කන දිවනාසය ආදී ආයතන ඉපිද නිරුද්ධ වන තැන වේදනා සංඥා ඇති වෙන හැටි බලමින්. එතකොට ඒක ටිකක් බෙදලා ගන්න වෙන කතාවක්. ඇහැ කන දිවනාසය ආදී ආයතන ඉපිද නිරුද්ධ වෙන තැන වේදනා සංඥා ඇතිව නිරුද්ධ වෙන හැටි කියලා කියනකොට හැම වෙලාවකදීම නාම රූප පරිච්ඡේදයක් කරන තැනටයි අපිට අන්තිමේටම නුවණ ගන්න වෙලා තියෙන්නේ. රූපය දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං කියන තැනින් ඉවරයි. නාම ධර්මතා ටික විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන තැනින් ඉවරයි. අපි කවදාවත් රූපේ විඳලා නැහැ, රූපේ දැනගෙන නැහැ. දැනගෙන තියෙන නාම ධර්මතා ටිකක්මයි. අපි හැම වෙලාවකදීම හිත ඇසුරු කරන බවට නුවණ තිබ්බනම් ඒ ප්‍රමාණවත්. එතකොට සබ්බන් රූපං අනාරම්මණං කියන එක මතක් වුණා නම් ඇති හොඳට. සියලුම රූපය අනාරම්මණයි. ආරම්මණයක් වශයෙන් ගන්න බෑ රූපය. අපි ඔය මතක් කරලා අද රූපාරම්මන කරගත්තට ඒ රූපේ කවදාවත් ලෝකෝත්තර මනසකට රූපේ ආරම්මණයක් උන්නේ නැහැ. අපේ කෙලෙස් සහිත මනසටයි අද රූපය ආරම්මණයක් බවට පත් වෙන්නේ. ඒකට බොහොම කෙටියෙන් උත්තර දීලා ඉවර කරගත්ත ධ්‍යාන ටික ගැන කියන්න ඕනේ නිසා. නැත්නම් අන්තිමට උන්ගේ ධ්‍යාන ටික කිව්වේ නැහැ කියලා. ධ්‍යාන පිළිබඳව දක්වනකොට ධ්‍යාන ගැන කතා කරන්න තියෙන හොඳම මූලාශ්‍රය තමයි ඥාන විභංගය. එතකොට
එක ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. තව එකක් තියෙනවා පින් දීලා එක කියන්න ඕනේ නැහැ. දුක සමුදය සත්‍ය යන නිකාන්ති තණ්හා ලෙස ගැනීම නිවැරදි දෙක කිව්ව ඉස්සෙල්ලා ඒක හරි. ආර්ය සත්‍ය හැම විටම නිකාන්ති මට්ටමින් දැක්ම සුදුසුද? ආර්ය සත්‍ය කියන එක හැම වෙලාවකම නිකාන්ති මට්ටමින් දකින්න බෑ. සමුදය ආර්ය සත්‍ය නිකාන්ති තණ්හා කියන මට්ටමින් ගත්තට කමක් නැහැ. දුක්ඛ සත්‍ය කියන එක ඒක ඉක්ම වූ මට්ටමකින් ගත යුතුයි. මොකද තණ්හා විප්‍රයුක්ත සිතේ දුක්ඛ සත්‍ය තියෙන නිසා. ඒ කියන්නේ විපාක සිතේ දුක්ඛ සත්‍ය යෙදෙන නිසා විපාක හිතේ තණ්හා වේදෙන්නේ නැහැ. විපාකයට තණ්හා වේදෙන්නේ නැහැ. විපාක බිත්තිය හැදුවේ පාට බිත්තියක් නෙමෙයි, කිසි පාටක් නැති බිත්තියක් උතන. ඒ පාට එක ගෑවේ පාට නැති නිසා. ඒක නිසා විපාකයේ මුකුත්ම යෙදුන්නේ නැහැ. තණ්හාවේ දෙන්නෙත් නැහැ, මාර්ගයේ දෙන්නෙත් නැහැ. ඒක නිසා හැම වෙලාවෙම නිකාන්ති තණ්හාව යොදාගන්නේ පස්සේ. එතකොට හැම වෙලාවකදීම ආර්ය සත්‍ය ඔක්කොම එතනින් පණවන්න පුළුවන් කමක් නැහැ. ස්කන්ධය හැම වෙලාවකදීම ස්කන්ධ ටික දුක්ඛ සත්‍යයට අදාළ දේ. දුක්ඛ සත්‍ය පිරිසිඳ නොදන්නාකම මත සමුදය සත්‍ය හදා ගන්නවා. අර ටික පිරිසිඳ දන්නාකම නිසා මාර්ග සත්‍ය හදා ගන්න පුළුවන්කම තියෙනවා. සමුදය සත්‍ය සමුදය සත්‍ය ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් සමුදය සත්‍ය දුරු කරලා නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්න පුළුවන්කමක් තියෙනවා එතන. නිරෝධ සත්‍ය සාක්ෂාත් වීමට නම් මාර්ග සත්‍ය තුලින් දුක හා දුක්ඛ සත්‍ය දෙකම පිරිසිදු දැක්විය යුතුයි නේද? ඔව්, නිරෝධ සත්‍ය සාක්ෂාත් වීමට නම් මාර්ග සත්‍ය තුලින් දුක හා දුක්ඛ සත්‍ය දෙකම පිරිසිදු දැක්විය යුතුයි. දුක්ඛ සත්‍ය පිරිසිදු දැක්කනම් එයාට නිකම්ම දුක ප්‍රකටයි. ඒ වගේම තමයි කෙනෙක් එක සත්‍යයක් දැක්කනම් සමුදය සත්‍ය දැක්කනම් එයා අනිත් සත්‍ය තුනම දැක්ක වෙනවා. මාර්ග සත්‍ය දැක්කනම් එයා අනිත් සත්‍ය තුනම දැක්ක වෙනවා. නිරෝධ සත්‍ය දැක්කනම් අනිත් සත්‍ය තුනම දැක්ක වෙනවා. ඇයි හැම වෙලාවකදීම අනිත් ටික ඔක්කොම ආවරණ වෙන්න ඕනේ මේ ඔක්කොම දකින්න. මොකද මේ එකක් එකක් වෙන් කරන්න බෑ අපිට. එක තැනකින් පණවන්න වෙන සිද්ධියක් තියෙන්නේ. ඒක නිසා එකක් සත්‍යයක් දැක්කනම් අනිත් සත්‍ය තුනම ඉදිරිය තියෙනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය පිණිස නාම රූප පරිච්ඡේද ඥානය දිනු කිරීම යුතුයි නේද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය සඳහා ඇත්තටම අවශ්‍ය වෙන්නේ නාම රූප පරිච්ඡේද ඥානයම තමයි. එතකොට ධ්‍යාන විභංගය ධ්‍යාන ගැන සඳහන් කරලා තියෙන විභංග කියන්නේ අපි කතා කරලා තියෙනවා කලින් ධම්මහදේ විභංගය අහලා තියෙනවා මම හිතන්නේ. විභංග කියලා කියන්නේ බෙදලා කොටස් කරලා දක්වන ධර්මපරියායන්ට කියනවා විභංග කියලා. ධ්‍යාන විභංග කියලා කියනවා ධ්‍යානෙ බෙදලා කොටස් කරලා දක්වන එකට. මේක ගොඩාක් විස්තර සහිතව තියෙන එක. පුළුවන් තරම් කතා කරන්න බලමු. ඉස්සෙල්ලා සුත්තන්ත භාජනීයයි කියලා සූත්‍රය අනුව විස්තර කරන දහම් පරියාය පෙන්නනවා මාතිකා ටික. ඉද බික්කවේ බික්කු පාතිමොක්ක සංවර සංවුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බහෙදස්සාවි. කවුද ධ්‍යාන ලබන කෙනා කියන එකට ධ්‍යාන ලබා ගන්න හදන කෙනාගේ ඇති සුදුසුකම් ටික. ඒකට පටන් ගන්නෙම ඉද බික්කු මෙසස්නෙහි මහානතෙම. ඉද කියලා කියන එකට ඒකම සපේන අටුවාවක්. එතකොට මොකද්ද මේ ඉද කියලා කිව්වේ? දැන් අපි ඔය ඉද කියලා කිව්වට දැන් ඔක කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැනේ. ඔන්න ධ්‍යාන විභංගෙදි බෙදනවා. ඉද කියලා කියන්නේ ඇයි? ඉමිසා දිට්ඨියා මේ දෘෂ්ටියෙන් මේ ඉවසීමෙන් මේ රුචියෙන් මේ ගැනීමෙන් මේ ධර්මයේ මේ විනයේ මේ දහම් විනයේ මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රවචනයේ මේ බ්‍රහ්මචර්යාවේ මේ ශාස්ත්‍රීය ශාසනයේ යෙදෙන කෙනා කියන අර්ථයෙන් ඉද කියලා කියනවා. බික්ඛු කියලා කියනකොට සම්මඤ්ඤාය බික්ඛු ව්‍යවහාරයෙන් භික්ෂුව කියලාත් කියනවා. අපි භික්ෂුව කියලා ව්‍යවහාර කරන කෙනාටත් භික්ෂු කියනවා. පටිඤ්ඤාය භික්ෂු මම භික්ෂුවක් කියලා පිළින කරන නිසා භික්ෂුව කියනවා. භික්ඛකෝති භික්ඛු පිඬු සිඟා යන නිසා භික්ඛු කියනවා. ඊට පස්සේ භින්න පටදරෝති භික්ඛු බිඳුණු සිවුරු දරන නිසා වස්ත්‍රයක් දරන නිසා භික්ෂු කියලා තියෙනවා. පාපක අකුසල ධර්මයන් විදින නිසා භික්ෂු කියලා කියනවා. ඉතින් ඔය අර්ථයකින් අරගෙන ඔයගොල්ලෝ භික්ෂු කියන්න පුළුවන් වුණා. ඒ කියලා හැබැයි පැවිද්ද කියන එක වෙනම කතාවක්. නැත්තම් අපි භික්ෂු තමයි කියනවා.
එතකොට අවදි වශයෙන් ක්ලේශයන් ප්‍රහාණය කරන සත් භික්ෂු කියලා කියනවා. ඊට පස්සේ සෛක්ෂ භික්ෂු කියන සෛක්ෂ නිසත් භික්ෂු කියනවා, අසෛක්ෂ නිසත් භික්ෂු කියනවා. ඊට පස්සේ නම සෛක්ෂු අසෛක්ෂ නෝද සියලු දේ අග්‍රෝයේ භික්ෂු කියනවා. ඉතින් මේ විදිහට ගොඩාක් අර්ථ වලින් භික්ෂුව කියන ඉතින් ඔය මේ ධර්ම විනය යෙදෙන ඕනම කෙනෙකුට එතකොට ওই වචනේ යොදන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා භික්ෂුන් වහන්සේලාට විතරයි මේ ධහම කිව්වේ කියන තැනක් ගන්න බෑ කියන්නේ ඔන්න ඔය අර්ථය යොදන නිසා. ඔය ඕනම කෙනෙකුට මේ ධහම සඳහන් කරන්නේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා දේශනා කළාට ඉද බික්ඛවේ බික්ඛු කියලා කිව්වට ඒක ගිහි කෙනාටත් අදාළයි කියන්නේ ඒ අර්ථය නිසා. පාතිමොක්ඛන්ති සීලං පතිට්ඨා ආදී චරණං සංයමෝ සංවරෝ. මොකද ධ්‍යාන ටික අවස්වරේ තෝරගත්ත එක හොඳයි. දැන් සමාපත්තියට සම්වදින්න. මොකද ටිකක් නිදිමත වෙලාවනේ. එතකොට සමාපත්තිය නිකම්ම හම්බෙනවා. නැත්නම් සමාපත්තියට සම්වදින්න ඕනේ වෙනම ගිහිල්ලා වෙනම අපරාධින් මේ වෙලාවේ දෙකම හම්බෙනවා. පාතිමොක්ඛන්ති සීලං එයාගේ සීලය තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ශික්ෂා පද වශයෙන් ගන්න සීලය. විහෙරති කියනවා එයා වාසය කරන වචනෙන් වචනෙට කියනවා මේක මේ අපිට ඕන විදිහට අර්ථ දෙන්න බෑ. ආචාර ගෝචර සම්පන්නෝ කියලා කියනවනේ මොකද්ද ආචාරය? එයාගේ භාවනාවට සුදුසු ආචාරයක් තියෙනවා අනාචාරයක් තියෙනවා. ඊට පස්සේ කායික වශයෙන් එයාව ලෝභ ද්වේෂ මොහ ඉක්මවා යන එක අනාචාරය කියලා කියනවා. එයා හික්මන එක ආචාරය කියලා කියනවා. ඉතින් මේ වගේ ගොඩාක් කාරණා විස්තර කරන කෙනෙකුට කියන්න යන්නේ නැහැ. ගෝචරෝ කියලා කියනකොට එයාට සුදුසු පරිසරය එයා දන්නවා. කෙලස් වැඩෙන පරිසරයක් ඇසුරු කරන්න යන්නේ නැතුව කෙලස් නොවැඩෙන පරිසරයක් ඒ කාල සීමාව තුළ ඇසුරු කරන්න ඕනේ කියන එක එයා දන්නවා. ඉතින් ඕක වඩන්න ඕනේ කියලා නිතරම කෙලස් නිස්ෘත අරමුණු හම්බෙන තැනකට ගිහිල්ලා විදර්ශනාව වඩන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. පාටි එකක් මැදට ගිහිල්ලා විදර්ශනාව වඩන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. එතකොට විදර්ශනාව විතරක් නෙවෙයි සමතය හරියන්නේ නැහැ. මොකද මේ වගේ කාරණා ටික තමයි ඒකෙදි පෙන්වන්නේ මේ වගේ තැන්වල නොසුදුසුයි කියලා පාටි කියන වචනේ කියන්නේ නැහැ නෝ. ඉතින් ඒ විදිහේ ස්ථානවල අගෝචරයයි කියනවා. ඊට පස්සේ ගෝචරයේ කොතනද කියලා කියනවා. අර වගේ තොර වෙච්ච තැන සුදුසු ස්ථානයයි ගෝචරයයි කියලා කියනවා. අඩුම තරමේ තීර්ථකයෝ ඉන්න තීර්ථක ශ්‍රාවකයෝ ඉන්න තැනත් අගෝචරයේ හැටියට තමයි කියන්නේ. මොකද හැම වෙලෙම තර්ක විතර්ක කර කර ඉන්න එනවා ඊට පස්සේ. ඊට පස්සේ නිතර ඒකෙම යෙදෙන අය ඉන්න පරිසරයක් වෙන එක සුදුසුයි කියනවා. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ ස්වල්ප මාත්‍ර වරදෙහි බය දකිමින් වාසය කරනවා. යානි තානි වජ්ජානි. එතකොට ස්වල්ප මාත්‍ර ඊටම සුළු වරදෙහි එයා බයයි විඤ්ඤුන් විසින් ගරහා කරන ප්‍රඥාප්තිය ඉක්මවන්න එයා බයයි. කතාවත් උපකරණයේදී සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ පනවන එක තැනකදී මේ ශාසනයේ දිට්ඨි සම්පන්න පුද්ගලයා ජීවිත හේතු වෙනුදු භාග්‍යතුන් වහන්සේ විසින් පනවන ලද ශික්ෂා පදයක් විතික්‍රමය නොකරයි කියලා. තමන්ගේ ජීවිතය නිසාවත් දිට්ඨි සම්පන්න කෙනා භාග්‍යතුන් වහන්සේ පනවපු ශික්ෂා පදයක් උල්ලංඝනය කරන්න යන්නේ නැහැ. එයාට කිව්වොත් එහෙම මේ බොරුව කියන්න මේ බොරුව කිව්වේ නැත්තම් මම ඔබ මරනවා කියලා කිව්වොත් කෙනෙක්. එයා ඒ බොරුව කියන්නේ නැහැ. ඒක තමයි දිට්ඨි සම්පන්න පුද්ගලයාගේ තියෙන ලක්ෂණය. ඉතින් අද අපේ දිට්ඨි සම්පන්න පුද්ගලයා සහ රහතන් වහන්සේලා කියන අය ගැනත් හිතා ගන්න තියෙන තැන් ඕවා. ඇයි සම්පූර්ණම ශික්ෂාපදයක් බින්දින තැනකට යන්නේ නැහැ ජීවිත හේතු වෙන බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥප්ති ශික්ෂාපදේ. මොකද ඒ ප්‍රඥප්තියක් බින්දිනවා කියන තැනක තියෙන්නේ බුද්ධේකංකති ධම්මේකංකති සංඝේකංකති සික්ඛායකංකති පුබ්බන්තේකංකති අපරන්තේකංකති උබ්බන්ත අපරන්තේකංකති පටිච්චසමුප්පාදේසු ධම්මේසු කංකති කියන මේ ටික.
එතකොට ඔය විනයටත් ගරහා කරමින් යනවා කියන තැන ටික එතකොට තියෙන්නේ ඔය ශික්ෂාපද රහතුන්ට සිල් නැහැ කියලා කියන්නේ. එතකොට ඒ මට්ටමට යන තැනකට යන්නේ සම්පූර්ණම ශික්ෂාව පැත්තකටම දාලා යන තැන. ඉතින් රහත් බවක් කොහේ කතා කරන්නද? දිට්ඨි සම්පන්න බවවත් නැතුව. දිට්ඨි සම්පන්නේකවත් අඩුම තරමේ ඉබඳු දෙයක් සිද්ධ කරන්නේ නැහැ. එතකොට අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. ඒ පොඩි ස්වල්ප මාත්‍රුණ වරදෙහි මේ ධ්‍යාන උපදව ගන්න යන කෙනාට කියන්නේ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනිත් ශික්ෂාපද ගැන මොන කතාවක්ද? ස්වල්ප මාත්‍ර වරදක් කරන්නත් එයා යෙදෙන්නේ නැහැ. සමාදාය සික්ඛති සික්ඛාපදේසු ශික්ෂාවන් දැඩිවගෙන හික්මෙනවා. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ ඉන්ද්‍රියෙහි වැසූ දොර ඇතුව වාසය කරනවා. ඔය එකින් එකට විස්තර කරනවා. ඉතින් මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. ලොකු ප්‍රමාණයක් තියෙන නිසා. භෝජනේ මත්තඤ්ඤූති භෝජනේ මාත්‍රඥතාවයට මේ ශාසනයේ විශේෂ තැනක් දෙනවා. අනිත් ඔක්කොටම වැඩිය භෝජනේ පමණ දන්නා බව. මොකද රස තෘෂ්ණාව කියන එක අපිට අපි නොදැන හිටියට බොහොම සියුම්ම යන දෙයක්. අපේ ජීවිතේට පටිබද්ධයි. ඒකයි මේ ශාසනය තෙන්ට විශේෂ තැනක් දෙන්නේ. අපිට ඇති වෙනවා ආහාර ගන්න රුචිය නැත්තම් අපිට ආහාර ගන්න බෑ. නමුත් අපි හිතන්නේ ආහාර රුචිය කෙලෙසයි කියලා. අපි දන්නේ නැහැ ආහාර රුචිය කෙලෙසයි. ගොල්ලන්ට කාලා හොඳටම බඩ පිරුණ වෙලාවට ආයෙ කන්න කිව්වොත් එහෙම අමාරුයි නේද? ඒ වෙලාවට කන්න ප්‍රියක් නෑ නේද? ඒ වෙලාවට කන්න අර ආහාරي ප්‍රිය දේ එන්නේ නැහැ. එතකොට නමුත් කවුරු හරි කිව්වොත් එහෙම ওই ටික කෑවට වැඩක් නැහැ, මේ ටික කෑවේ නැත්තම් මැරෙනවා කියලා කිව්වොත් හොඳටම දන්නවා නම් ඊටු ටික කෑවේ නැත්තම් අනිවාර්යෙන් මැරෙනවා කියලා. දැන් අමාරුවෙන් හරි කන්නේ නැද්ද නොමැරි ඉන්න? දැන් කනවා අමාරුවෙන් හරි. දැන් බඩ පිරුණාට කියලා හරියන්නේ ඊටු ටික කනවා අමාරුයි. අන්න ඒ මනසක් ඕගොල්ලන්ට තියාගන්න වෙනවා හරියට භෝජනේ මත්තඤ්ඤුතාන. ආහාරයේ පටික්කුල සංඥාව නම් හරියට කරන්නේ ඕගොල්ලෝ අන්න ඒ මට්ටමට ඕගොල්ලන්ට තියෙන්න වෙනවා. නැත්තම් එතනින් එහා ඕගොල්ලන්ට ආහාරය දැක්කහම අර දෙහි කනවා දකින්නවා වගේ වෙන මනසක් තියෙනවා නා. එතකොට ඒකෙන් දකින්න ආහාරේ පටික්කුල සංඥාව සහ මත්තඤ්ඤතා නැහැ කියලා. පටික්කුල සංඥාව කියන එක වරදව ගන්න එපා. මේ කියන්නේ කන එක පිළිකුල් කර කර කන්න කියලා නෙමෙයි. මේ කියන්නේ පමන දැන ශරීරයේ පැවැත්ම සඳහා ප්‍රතිවේක්ෂා නුවණින් ගන්නවා කියන දේ. එතකොට තමන් මැරෙනවා කියලා දන්නවනම් හොඳටම නොමැරී ඉන්න අර ටික බොහොම අමාරුවෙන් හරි කනවා වගේ. එයාට පුළුවන්කම තියෙන්න ඕනේ මේකට ප්‍රිය බවකින් තොරව ශරීරය යැපීම පිණිසම ආහාරය ගන්න. එතකොට ඊළඟ එක ජාගරියාන යෝග මනයුත්තෝ හෝති. නිදිවැරීමෙහි යෙදෙන්න ඕනේ. දාවල් කාලේ සක්මණින් හිඳීමෙන් නීවරණයන්ගෙන් සිත පිරිසිදු කරනවා. රාත්‍රියේහි පෙර යම සක්මණෙමින් හිඳීමෙන් ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරනවා. මැදියම ටිකක් නිදා ගන්න පුළුවන්කම තියෙනවා. උත්හාන සංඥාව මෙනෙහි කොට ආවල් වෙලාවට නැගිටිනවා කියලා දැඩිවගත් සංඥාවෙන් යුක්තව ඊට පස්සේ අලුයම නැගිටලා පහු සක්මණේ සහ හිඳ ගැනීමෙන් වීරිය කරනවා. මේකට කියනවා ජාගරියාන යෝග මනයුත්තෝ විහෙරති. නිදිවැරීමෙන් යුක්තව ඉන්නවා කියලා. නැත්නම් මේ නිදි කිරනවා කියන එක නෙමෙයි, නිදිවැරීමෙන් යුක්තව ඉන්නවා. සාතච්චකාරී හොති. එයා සාතච්චයි. සාතච්චයි කියන්නේ සකසා ඒ දේ සිද්ධ කරනවා. නේපක්ඛන්ති. එයාට ඒ වෙලාවේ තියෙනවා නේපක්ක ප්‍රඥාව. මොනවද? ස්වභාවයෙන්ම උපදනා යම් පඤ්ඤා පජානන අමෝහෝ සම්මාදිට්ඨි ධම්මවිචය ලොකු වචන ගොඩාක් පෙන්නනවා. අමෝහෝ ධම්මවිචය සම්මාදිට්ඨි. එයාට මේ ධ්‍යාන උපදවන්න යන කෙනාගේ තියෙන ලක්ෂණ ටික මේ කියන්නේ එයාගේ සම්මාදිට්ඨිය යෙදෙනවා මෙතෙන්ට. එයාට වෙන දෙයක් නෙමෙයි යෙදෙන්නේ, සම්මාදිට්ඨියත් අනුග්‍රහ කරනවා. මොකද මේ ශාසනීය ධ්‍යාන උපදව ගන්න යන කෙනාගේ ලක්ෂණ ටික ඉපේ කතා කරන්නේ. ඊට පස්සේ බෝධිපක්ඛයානං ධම්මානං භාවනානුයෝග මනුයුක්තෝ. බෝධිපාක්ෂික ධර්මයන් එයා වඩනවා. සත්ත්ව බොජ්ජංග වඩනවා. මේ සත්ත්ව බොජ්ජංග ධර්මයන් ටික එයා හොඳට දියුණු කරනවා. ආසේවති භාවේති බහුලී කරවති. එතකොට ඒ ටික ආශ්‍රය කරනවා, හොඳට
වඩනවා. ඊට පස්සේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති සිහිය වඩනවා යා. සමාධිය වඩනවා අතන භාවනා කරනවා ඒ වගේම සිහිය වඩනවා. ඊට පස්සේ සම්පජානීය වඩනවා නුවණත් වඩනවා. ඊට පස්සේ නිකන් නෙමේ විවිච්ඡේව සේනාසනම් භජති විවේක සෙනසුන් එයා විවේකස්ථාන ඇසුරු කරනවා. ඒවා එකින් එකට වචනින් වචනට විස්තර කරනවා. අරඤ්‍ය කියන්නේ මොකද්ද? මේ ඔක්කොම විස්තර කරනවා. ඊට පස්සේ නිසීදති පල්ලංකං ආභිජිත්වා කියන්නේ මොකද්ද? නිසින්නෝ හෝති ඉඳගෙන ඉන්නවා පළඟක් බැඳගෙන. ඔකට මම අහුව එක්කෙනෙක් අර්ථකථනයක් සපයනවා පල්ලංකං ආභිජිත්වා කියන්නේ පළඟක් බැඳ කියන එකට මේ කෙලස් පල්ලෙහා අංකයට දාලා කියලා. පල්ලංකං කියන එක වචනේ විස්තර කරනවා කෙලස් කියන එක පල්ලෙහා අංකයට දාලා වඩනවා කියලා. මම දන්නේ කොහින් ගන්න අර්ථද කියලා. මෙතන නම් පෙන්නනවා නිසින්නෝ හෝති පල්ලංකං ආභිජිත්වා කියලා පළඟක් බැඳගෙන හුන්නේ වෙයි කියලා. ඊට පස්සේ උජුං කායං පනිදාය කය ඍජුව තියාගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සිහිය පෙරටු කරගෙන. දැන් මේ කියන්නේ හැම දෙයක්ම ආවරණය කරලා තියෙන. මේ කියන්නේ ඉඳගෙන විතරක් ඉන්න කියලා නෙමෙයි. කලින් කිව්වා ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරියෝති යනකොට එනකොට නුවණ පවත්වනවා. ඒ හැම දෙයක්ම ගැනම කියාගෙන ඇවිල්ලා තමයි මේ කතාවත් කියන්නේ. එතකොට එයා වාසය කරනවා අභිඥාන ලෝකේ පහය. එයා ලෝකේ අවිද්‍යාව දුරු කරමින් විගත අවිජ්ජේන චේතසා විහෙරති. අවිජ්ජා ලෝකේ පහය කියලා කිව්වේ යෝ රාගෝ සරාගෝ මේ රාගී බවක් සරාගවත් බවක් මේ ඇලෙන ගතියක් තියෙනවා නම් මේ රාගය දුරු කරනවා. මේකට කියන අවිජ්ජාව කියලා. තත්තකතමෝ ලෝකෝ ඒකේ මොකද්ද ලෝකේ කියලා කිව්වේ? අවිජ්ජාන් ලෝකේ පහයෙන් ලෝකේ අවිද්‍යාව දුරු කරලා කියලානේ කිව්වේ. පංච උපාදානස්කන්ධා ලෝකා. පංච උපාදානස්කන්ධේ තමයි ලෝකය. ඒ කියන්නේ මේ එළියේ තියෙන ලෝකේ නෙමෙයි මෙහි ස්කන්ධ ටික හදාගත්ත තැන තියෙන ලෝකය. අයං උච්චති ලෝකෝ. අයං අවිජ්ජා ඉමම්හි ලෝකේ සත්තා හෝති සමිතා සන්තා හෝති සමිතා රූප සන්තා අර්ථංගතා. මේ අවිද්‍යාව මේ පවතින විෂම ලෝභය මේ පංච උපාදානස්කන්ධ ලෝකේහි දුරු කරනවා. එයා දුරු කිරීම පිණිස පිළිපන්නා. එයා ඒක නැති කරන්න උත්සාහවත් කරනවා. අත්තංගතා අස්තංගතයට යවන්න උත්සාහවත් වෙනවා. එතකොට මේ විදිහට එයා වචන ගොඩකින් පෙන්නනවා ශෝෂිත විශෝෂිත ව්‍යතිකృత මේ විදිහට දුරු කරනවා වාස්ප කරලා අරිනවා වියලර දානවා මේ විදිහට ඒ අවිද්‍යාව සම්පූර්ණම දුරු කරන්න එයා උත්සාහවත් වෙනවා. කොහෙද? පංච පාදානස්කන්ධේහි ඇති. එතකොට ලෝකය කියන එකට අපිට අවශ්‍ය අර්ථකථන නිර්වචන සපයන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ වගේ බෙදලා දක්වනකොට ලෝකය කියන්නේ මෙන්න මේක නිසායි ලෝකය කියලා ඉවර වෙලා අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට මොකද එක එක අර්ථකථන වලට සපෙන්න නිසා කියන්නේ ලෝකය කිව්ව ඔය අර්ථයෙන් මිසක වෙනත් දෙයකින් නෙමෙයි. ඊට පස්සේ ව්‍යාපාද පදෝසම් පහය ව්‍යාපාදයේ දුරු කරලා වාසය කරනවා. ව්‍යාපාදයේ කියලා කිව්වේ චිත්තස අගහතෝ හිතේ පටිඝ සහගත බවක් ගැටෙන බවක් තියෙනවා නම් ඒ ගැටෙන බව දුරු කරන බව. ඊට පස්සේ තීන මිද්දම් පහයාති අත්ති තීනං අත්ති මිද්දං. ඔන්න මේ වෙලාවේ අවශ්‍ය දේ තීන මිද්දය දුරු කරලා. තීනයක් තියෙනවා මිද්දයක් තියෙනවා. තත්ත කතමන් තීනම් මොකක්ද එතන තීනේ? යා චිත්තස්ස අකල්යතා අකම්මඤ්ඤතා. හිතේ නිකන් දැන් බෑ කියන ගතියක් තියෙනවා නම් හිත නිකන් හැකිලුණු බවක් තියෙනවා නම් මේකට කියනවා තීනය කියලා. තත්ත කතමන් මිද්දං යා කායස්ස අකල්යතා අකම්මඤ්ඤතා. කයේ තියෙන මේ හැකිලුණු කම දැන් බෑ කියලා නිකන් කයේ තියෙන කම. අරති තන්දි විජම්බිකා බත්ත සම්මදෝ කුසීතෝච ලීනත්තන් කියලා ඔක තියෙනවා ධර්මතා ටික. අරතිය කියලා කියන අරති තන්දි කියලා කියනවා මේ අදි කුසලේහි නොයල්ම. ඊට පස්සේ විජම්බිකාව කියලා කියනවා නිකන් අපි මේ වෙලාවට ඇඟමැලි කඩන්න යම් කැමැත්තක් තියෙනවා නම් මේකට කියනවා විජම්බිකා කියලා. කෑවට පස්සේ යම් මත් ගතියක් එනවා නම් බත්ත සම්මතය කියලා කියනවා.
ඊට පස්සේ මේ හැකිලුණු බව. ඊට පස්සේ මෙන්න මේ ටික එයාට දුරු කරගෙන එයා වාසය කරනවා. නිදිමත කියන එක මිද්දේට වැටෙන දෙයක් ඒකට. එයා තීන මිද්දේ දුරු කරලා ආලෝක සංඥා ඇතුව වාසය කරනවා. කවුරුත් කැමතිද ආලෝක සංඥාවක් දුන්නද? එතකොට දැන් එයාට මේ නීවරණ ධර්මතා ටික ඔක්කොම කියනවා. නීවරණ ධර්මතා ටික දුරු කරන මනසින් යුක්තව වාසය කරනවා. තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන ටික කාමච්ඡන්දේ කියන එක කලින්ම කතා කළානේ අපි. අවිද්‍යාව කියන තැනින්. එතකොට මෙන්න මේ විදිහට එයා මේ ටික දුක් කරගෙන වාසය කරනවා. මෙහෙම ඉන්නකොට එයාට විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි ප්‍රථම ධ්‍යාන සිත විස්තර කරනකොට ඒ ප්‍රථම ධ්‍යාන සිත විස්තර කරන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි. කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන් වූ මේ ප්‍රථම සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥාන චිත්තං උපසම්පජ්ජ විහෙරති. එතකොට ওই විදිහට තමයි ප්‍රථම ධ්‍යාන සිත විස්තර කරන්නේ. එතකොට අපිට බෙදා ගන්න වෙනවා මොකද්ද ඔය ප්‍රථම ධ්‍යානයේ විස්තර කරන විස්තරය කියලා. එතකොට ඒකෙදි කියනවා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි කියන එක විස්තර කරනවා. තත්ත කතමේ කාමෝ. එතන විවිච්ඡේව අකුසලේහි විවිච්ඡේව කාමේහි කියවනේ. කාමේ මොකද්ද? ඡන්தோ කාමෝ රාගෝ කාමෝ ඡන්ද රාගෝ කාමෝ. ඡන්දයත් කාමේ රාගයත් කාමේ ඡන්ද රාගය කොටින්ම කාමයයි. සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ. සංකල්පයත් කාමේ රාගයත් කාමේ සංකප්ප රාගය කාමයයි. ඉමේ උච්ඡන්ති කාමා. මේකට කියනවා කාමය. තත්ත කතමේ අකුසල ධම්මා. එතන මොනවද අකුසලයේ? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඉමේ උච්ඡන්ති අකුසල ධම්මා. ඉති ඉමේහිච්ච කාමේහි ඉමේහිච්ච අකුසලේහි ධම්මේහි විචිත්තෝ හෝති තේන උච්චති විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි. මෙන්න මේ ටික දුරු නිසා එයාට කියනවා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි කියලා. දැන් මෙතනදී තියෙන ලක්ෂණය තමයි කාමයන්ගෙන් දුරුව අකුසලයන්ගෙන් දුරුව කියනකොට අකුසලයේ කියනකොට නීවරණ ධර්මතාවයන්ගෙන් තොර බව කතා කරනවා මිසක මෙතනදී කතා කරන්නේ නැහැ මූල ක්ලේශයන්ගෙන් තොර වෙන බව. ඒ කියන්නේ මූල ක්ලේශය කියලා කියන්නේ හැම වෙලාවකදීම භව තණ්හාව කියන එක ගැන එතන දෙන්න අවිද්‍යාව භව තණ්හා කියන මූල ක්ලේශ දෙක ගැන කතා කරන්නේ නැහැ. මොකද මේ දෙක ඔය හැම තැනකම නියෝජනය වෙනවා. යම් විදිහකින් අරිහත් මාර්ගසිත ගැන කතා කරනවා නම් අරිහත් මාර්ගසිතෙන් දුර වෙන දෙක ඔය හැම තැනකම නියෝජනය වෙනවා. අවිද්‍යාව සහ භව තණ්හාව. එතකොට ඒක නිසා මෙතනදී අකුසලයේ කිව්ව පමණින් හිතන්න එපා මේ සියලුම අකුසලයේ මෙතනින් දුර වෙලා කියලා. මේ කියන්නේ පංච නීවරණ ධර්ම අකුසල. ඒ අකුසලයේ විතරයි. එතකොට එතන තියෙන කාමච්ඡන්ද නිස්ෘත කාමය. කියන්නේ මේ රූපය අනුව ගිය කාමය. රූපය අනුව ගිය කාමය හැම වෙලාවකදීම රූපේ කාමයෙන් නෙමෙයි ඡන්ද රාගයයි කාමය. මෙහි ඇති කරගත්ත කැමැත්ත කාමය. එතකොට එයාට හැම වෙලාවකදීම දැන් විවිච්ඡේව කාමයේ වෙනකොට කාමයෙන් මිදෙන්න වෙනවා. අපි උතනට මතක් කරගන්න කතා කළ ආනාපාන සති සූත්‍රය කතා කරනකොට අපි කතා කළා ආස්වාස ප්‍රාස්වාසයේ පිළිබඳව යම් මානසිකාරයක් පවත්වනවා නම් මේ මානසිකාරයේ පැවැත්වීම තුළ අපිට ආස්වාස ප්‍රාස්වාසයේ කය බවට පත් වෙනවා කියලා. ආස්වාස ප්‍රාස්වාසය අනුව බලනකොට රස්සංවාස සන්තෝ පස්සංවාස සන්තෝ කියලා කතා කරලා ඊට පස්සේ සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්කති කියලා සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්කති කියනකොට ආස්වාස ප්‍රාස්වාස කය ප්‍රතිසංවේදීව
එතකොට එයාට අතහැරෙන්නේ මොකද්ද? මේ කය. මේ දරත සහිත මේ රළු කය එයාට අතහැරෙනවා. එයාට ආස්වාස ප්‍රාස්වාසයේ කය හැටියට දැනෙනවා. කය ලෙස එයාට ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට එයාගේ මුළු කයම මේ ආස්වාස ප්‍රාස්වාසය විතරයි. මුළු ජීවිතේම මුළු කයම එයාගේ මේ ආස්වාස ප්‍රාස්වාසය විතරයි. එතකොට මේ කය පිළිබඳ යම් කාමයක් තිබුණා නම් මේ කාමයේ දැන් දුරු නැද්ද? දුරුයි. කය පිළිබඳ යම් රාගයක් තිබ්බනම් ඒ රාගය යාගේ දුරුයි. හිතන්න එපා මේ කය ගැන කාමයේ විතරක් දුරුයි කියලා. මේ කාය ප්‍රතිබද්ධව තමයි අපිට අනිත් හැම කාමයක්ම ඇති වෙන්නේ. මේ රූපේ පිනවන්න අවශ්‍ය නිසායි අපිට අනිත් හැම දෙයක්ම අවශ්‍ය කරන්නේ. එතකොට විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි කියනකොට එයාට අනිත් කාමයන්ගිනුත් හිත මිදෙනවා. අනිත් ඇහැ පිනවන්න අවශ්‍ය වෙන එයා ඒ කාමයේ හොයන්නේ නැහැ. එයා හොඳ සද්ද අහලා කන පිනවන්න බලන්නේ නැහැ. ඒ හොඳ රූප බලලා කන පිනවන්න හදන්නේ හොඳ සද්ද අහලා කන පිනවන්න බලන්නේ අද ප්‍රථම ධානලාභී. නමුත් මේ ශාසනයේ ප්‍රථම ධානය ලැබෙන කෙනා රූප බලලා කන පිනවන්න හදන්නේ සද්ද අහලා කන පිනවන්න හදන්නේ. එයා දන්නවා හැම වෙලාවකදීම මේ කයෙන් මිදිලා. හුලම් පොදක් ආස්වාස ප්‍රාස්වාසයක් ජීවිතේ බවට පත්තුන කෙනා මොනතරම් සැහැල්ලුවක් අත්විඳිනවද? ඒ සැහැල්ලුවට සාපේක්ෂව මේ කයත් මේ සද්ද ගන්ධ රස ස්පර්ශ මොනතරම් සරල ලාමක මට්ටමකද තියෙන්නේ. ඒකෙන් කියන්නේ යාට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ කියලා නෙමෙයි. මෙතනදී කොටස් දෙකක් දැනගන්න. ධානයේ සහ සමාපත්තිය දෙකක්. ධානයේ එකක්, සමාපත්තිය එකක්. ධානය කියලා කියන්නේ ධාන යුක්ත මේ මනසට. ඒ කියන්නේ විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා. මේ ධර්මතා ටිකට කියනවා ප්‍රථම ධානය කියලා. මේ ප්‍රථම ධානයෙන් යුක්ත මනස තමයි විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා ටිකෙන් යුක්ත මනස. මේක ධාන මනස. හැබැයි සමාපත්තිය නෙමෙයි. සමාපත්තිය හැම වෙලාවකදීම ඒ තුරට සමවදින්න පුළුවන්. එයාට කිසිම දෙයක් ආපහු හම්බෙන්නේ නැහැ. ඒ සමාපත්තියට සමවැදුනට පස්සේ එයාට සමාපන්නයාට මේ බාහිර ලෝකෙත් එක්ක කරන ගනුදෙනු එයා කරන්න යන්නේ නැහැ. එයාට සද්ද, ගඳ, සුවඳ, රස, ස්පර්ශ විඳ ඉන්න යන්නේ සමාපත්තියට සමවැදුණු කෙනාට. සමාපත්තියට සමවැදිලා එයාට පුළුවන් එක තැනක ඉන්න. කාය විවේකයක් සපයගෙනම ඕනේ සමාපත්තියට සමවදින්න. එහෙම නැත්නම් එයාට සමාපත්තියට සමවදින්න බෑ. දැන් ඔතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ධානලාභියා ධාන සිත මොන භූමියටද අයිති? ප්‍රථම ධානයේ. ප්‍රථම ධානයේ අයිති කාම භූමියට? රූප භූමියට. රූපාවචරස්ස කම්මස්ස කතත්තා. රූපාවචර භූමිය කළ බැවින් මේක උපදෝගත්තේ. එතකොට දැන් මේ කෙනා සමාපත්තියට සමවැදුනහම කොහොමත් රූප භූමියේ ඒක ප්‍රශ්නයක් නැහැනේ. නමුත් දැන් සමාපත්තියෙන් නැගී හිටියට පස්සේ මෙයා ඉන්නේ මොන භූමියේද? මනුස්ස ලෝකේ තිරිසන් සත්තු ඉන්නවද? මනුස්ස ලෝකේ තිරිසන් සත්තු ඉන්නවද? මනුස්ස ලෝකේ තිරිසන් සත්තු නැහැ. තිරිසන් ලෝකේ තිරිසන් සත්තු හිටියට මනුස්ස ලෝකේ තිරිසන් සත්තු නැහැ. මනුස්ස ලෝකේ ඉන්නේ මිනිස්සුයෝ විතරයි. එතකොට හැම වෙලාවකදීම ඒ වගේ රූප භූමියේ නම් කාම භූමියේ සත්වයෝ ඉන්න බෑ. කාම භූමියේ නම් රූප භූමියේ සත්වයෝ ඉන්න බෑ. දැන් ඔන්න කිව්වා ධානයෙන් නැගිට්ටට පස්සේ එයා සාමාන්‍ය ඉන්න වෙන්නේ කාම භූමිය කියලා. දැන් අචරිත්ත ධානෝ කියන්නේ අත් නොහැරපු ධානය. අත් නොහැරපු ධානයෙන් කෙනෙක් කලුරිය කළොත් මැරුණොත් එයා කොහෙද උපදින්න වෙන්නේ? බ්‍රහ්ම ලෝකේ. දැන් ධානයට සමවැදිලා කාටවත් මැරෙන්න පුළුවන් කමක් නැහැ.
අඩුම තරමේ රහතන් වහන්සේ නමක් පිරිනුවම් පෑවත් ධානයට සමවැදිලා පිරිනුවම් පාන්න බෑ. ධානයෙන් නැගිටලාමයි පිරිනුවම් පාන්නේ. මේ ප්‍රකෘති මනසට ඇවිල්ලාමයි පිරිනුවම් පාන්නේ. එතකොට දැන් රූපාවචර ධානලාභියෙක් කලුරිය කරනකොට මැරෙනකොට ඒ මැරෙන කෙනා මැරුණේ ධානයට සමවැදිලා නෙමෙයි නැගිටලානේ. එතකොට දැන් එයා කාම භූමියේ කාමාවචර සිත නම් පහළ වෙන්නේ එයා කොහොමද බ්‍රහ්ම ලෝකේ උපදින්නේ? එයා උපදින්න ඕනේ දිව්‍ය ලෝකෙක හරි මනුස්ස ලෝකෙක හරි. එක්ක ධානයේ ඇතුලෙන් මැරෙන්න වෙනවා. එහෙම නැත්තම් එයාට නැගිටින මොහොතේදී රූප භූමියේම ජීවත් වෙන්න වෙනවා. මෙතන කාරණා දෙකක් තියෙනවා. රහතන් වහන්සේලා මනුස්ස ලෝකේ නැහැ. රහතන් වහන්සේලා කවදාවත් මනුස්ස ලෝකේ නැහැ. ඇසීනි කළත් බලනද භූමිය හැටියට බෙදුවොත් රහතන් වහන්සේ අපරියාපන්න භූමිය, අපි ඉන්නේ කාම භූමියේ. භූමි දෙකක්. ඉතින් අර කෙනා ඉන්නේ රූප භූමියේ. අපි ඉන්නේ කාම භූමියේ. එතකොට එයාට කාමාවචර සිත පහළ වෙනවා නම් එයාට කියන්න වෙනවා කාම භූමිය කෙනෙක් කියලා. ඔය කතාව බෙදා දක්වන්න නැතිකම සහ ඔය කතාව නොදන්නාකම නිසා තමයි අද ඔය රූප අරූප භූමිය ගැන කතා කරන්න යන මට්ටම තියෙන්නේ. මොකද අද ඊයේ තිබුණ ප්‍රශ්නයක් නෙමෙයි. බොහොම ඒ කාලේ ඉඳලම ආපු ප්‍රශ්නයක්. කතාවත් උපකරණයේදී ඒ කාලේ ඉඳලම ওই ප්‍රශ්නේ එනවා අද නෙමෙයි. අඩුම තරමේ ඒ කාලේ රහතන් වහන්සේ රහත් බවින් පිරිහෙනවා කිව්වෙත් ওই කතාව නිසා තමයි. එයි දැන් ඕනේ වුණා මේ ලෝකේ බැලුවාම රහතන් වහන්සේලා ඉන්නවා. දැන් රහතන් වහන්සේ කොහොමද මේ ලෝකේ ජීවත් වෙන්නේ? දැන් ඕක කොහොම හරි පෙන්වන්න ඕනේ වුණා. ඉතින් ඒ වෙලාවට කාමාවචර සිත නම් පහළ වෙන්නේ රහතන් වහන්සේට ක්‍රියාසිතක් හෝ වේවා විපාකසිතක් හෝ වේවා. රහතන් වහන්සේට ඒ සිත නම් පහළ වෙන්නේ. එතකොට අපිට කියන්න වෙනවා රහතන් වහන්සේ ඒ වෙලාවට කාමාවචරයි කියලා. ඒ කියන්නේ රහතන් වහන්සේ රහත් බවින් ඒ වෙලාවට පිරිහිලා අපරියාපන්න භූමියෙන් කාම භූමියට බැහැලා. නෑ එහෙමනේ කියන්න වෙන්නේ අනිවාර්යෙන් ඒක එහෙම කියන්න වෙනවා. ඉතින් ඒක එහෙම කිව්වා. එක එක නිකායාන්තරිකයෝ ඔය කතාව ඒ විදිහටම කිව්වා. ඊට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාවදී මොග්ගලී පුත්තිස්ස තෙරුන් වහන්සේ කතාවත් උපකරණේ රචනා කරනකොට අද තියෙන ඔය හැම ප්‍රශ්නයකටම උත්තර දීලා තියෙනවා. ඔය අද තියෙන ප්‍රශ්න මූලය ගත්තොත් එහෙම ඒ කාලේ හිටපු අය මම දන්නේ. ඉතින් ওই ප්‍රශ්න ඔක්කොම එදත් තිබිලා තියෙනවා. ඉතින් ওই ප්‍රශ්න ටිකට එදත් උත්තර දීලා තියෙනවා. දැන් අපි ගත්තොත් දැන් මිනිස්සුන්ට හරි තියෙන ප්‍රශ්නයක් මේ ප්‍රතිසන්දිය පිණිස යන්න කලින් අන්තරාභවයක් තියෙනවා කියලා. දැන් අන්තරාභවෙ මේ අද ඊයේ මේ කෙනෙක් මතු කරන කතාව නෙමෙයි. ඒ කාලෙම තිබුණ කතාව. අන්තරාභව කතාවලට ඒකෙම උත්තරෙත් දීලා තියෙනවා. අන්තරාභව කතා කියලා කතාවත් උපකරන වෙනම කොටසක් වෙන් කරනවා මේ තර්කයේ බිඳ හෙලන්න මේ රහතන් වහන්සේ මේ තර්කයේ බිඳ හෙලපු හැටි. දැන් කාම භූමියට කාම භවයට කර්මයක් තියනවාද කියලා අහනවා. ඔව් කියන අරගොල්ලෝ. රූප භූමියට කර්මයක් තියනවාද? ඔව් කියනවා. එතකොට මේ කාම භවයටත් රූප භවයටත් අරූප භවයටත් කර්මයක් තියෙනවා. අන්තරා භවයට කර්මයක් තියනවාද කියලා අහනවා. එතකොට අන්තරා භවයට යන කර්මයක් නැහැ. එහෙනම් කර්මකින් තොරව යම් භවයක උප්පත්තිය ගන්නවද? එහෙනම් නැහැ. එහෙනම් එකෙන් දැනගන්න අන්තරා භවයක් නැහැ කියලා. ඔහොම කිය එක එක න්‍යායයන්ගෙන් අන්තරා භවය කියන එක කඩලා දානවා. දැන් ඒ විදිහටම අද කාලේ ඔය කතා කරන්න හදන ප්‍රශ්නේ ඒ කාලෙත් තිබුණා. එතකොට දැන් ඔය රහතන් වහන්සේ අරිහත්ත්වයෙන් පිරිහිනවා කිව්වෙත් ඒකයි. දැන් මේ ලෝකේ ජීවත් වෙන බව පණවන්න ඕන නැහැ. රහතන් වහන්සේ භව මට්ටමින් රහතන් වහන්සේ මිදිලා. ඒක නිසා රහතන් වහන්සේ අපරියාපන්න භූමිය, අපි පරියාපන්න භූමියක ඉන්නේ. අපි කාම භූමියේ. ඒක නිසා රහතන් වහන්සේලා කවදාවත් කාම භූමියේ නැහැ. අපේ චිත්තචෛතසික ටිකෙන් කතා කරන්නේ නැත්තේ ඒකයි රහතන් වහන්සේ ගැන. එතකොට දැන් ඇයි එහෙනම් අපේ චිත්තචෛතසික ටිකෙන් කතා කරන්නේ අරූප ධානලාභිය ගැන? අරූප ධානලාභියා ධානයෙන් නැගී සිටියද ඔහු ඉන්නේ අරූප ධාන මනසින්මයි. එහෙම නැත්නම් එයා ධානයෙන් නැගිටලා කලුරිය කරනකොට එයා කලුරිය කරන්න වෙන්නේ කාමාවචර සිතකින්. එහෙම වුණොත් එහෙම එයාට යන්න වෙන්නේ කාම ලෝකේ උප්පත්තියකට.
ඒක නිසා එයා කාම භූමියේ ඉන්නව නෙමෙයි. ඒත් එයා කටයුතු කරන්නේ හැම වෙලාවකදීම රූප භූමිය නම් රූප භූමියේ සිත් ටිකෙන්. එතකොට රූප භූමියේ සිත් ටිකෙන් නැවත නැවත ඵලය උපදින්න අවශ්‍ය නැහැ. නැවත නැවත ඒක නිසා තමයි ක්‍රියාසිත පෙන්වන්නේ. එයාට නැවත නැවතත් මේ ලෝකේ වාසය කරන්න පුළුවන්. නේව කම්මං නච කම්ම විපාකං. කර්මයක් නෙමෙයි විපාකයක් නෙමෙයි. විපාකය කියන එක හැම වෙලාවකදීම සමාපත්තියට සංවැදීම තුල උපද්ද ගන්න විපාකය. එතකොට හැම වෙලාවකදීම යාට ජීවත් වෙන්න පණවන්න වෙනවා කර්මයක් නොවු විපාකත් නොවු දේ. හැබැයි ඒක කර්මත් නෙමෙයි විපාකත් නෙමෙයි. එතකොට ඒක ක්‍රියාසිතක්. එතකොට හැම වෙලාවකදීම එයා වාසය කරන්න වෙනවා ඒ ක්‍රියාසිතෙන්. එතකොට එයා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි. ලෝකේ ජීවත් වෙන්නේ එයා කාමෙන් තොරව අකුසල ධර්මයන්ගෙන් තොරව. එතකොට වැරදිලා හරි යාට කාම නිස්සිත සංකල්ප ඇති වෙන්න ගත්තොත් මොකද වෙන්නේ? ධානය පිරිනවනවා. එයාගේ භූමිය පිරිනවනවා. වැරදිලා හරි අර සංකල්ප ඇති වෙන්න ගත්තොත් එයාගේ ධානය පිරිනවනවා. දැන් අද ධානයටපත් වෙන අයටනේ සාමාන්‍ය ජීවිතයේ gedara ජීවත් වෙන වෙනද ජීවත් වෙච්ච අකුසල් සහගත මනසින්ම ධානය උපදවගෙන gedarak ඉන්නවා. ඒ අද ධානලාභීන්. නමුත් මේ ශාසනය සහ බාහිර ශාසනයේද ධානලාභී. එයා විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි. ඒ ධානය උපදව ගත්තේ නිකම්ම නෙමෙයි. එතකොට එයා ආපහු කාමයට වැටුණා කියන්නේ එයාගේ ධානය සම්පූර්ණම පරිහානියටපත් වෙනවා. ධානය සහ ඒ මත ඇති කරගත්ත එ르දි තියෙනවා නම් ඒ සියල්ලම සහිතව පරිහානියකටපත් වෙන්නේ. අර දවසක් හාමුදුරු කීප නමක් යනකොට වයසක මිනිස්සෙක් දර ගොඩකුත් අරගෙන යනවා. හාමුදුරු ගංගා තීරයකට ගිහිල්ලා දානේ වළඳනවා පිණ්ඩපාතේ දානේ ටික. වළඳනකොට අර මිනිස්සයා ඇවිල්ලා ඉතුරු වෙච්ච කෑම ටිකක් ඉල්ලනවා හාමුදුරුවෝ. ඉතින් මේ මිනිස්සයාගේ හැටි දැකලා එතන හිටපු පොඩි හාමුදුරුවෝ නිකන් සමච්චලයට hina වෙනවා. එතකොට මේ මිනිස්සයා කියනවා වහන්සේලා ඔය නිකන් ඉඳලා මට hina වුණාට ඒ කාලේ මම ඔහොම නෙමෙයි. මමත් ඔය සිවුර දරාගෙන ඉඳලා ධ්‍යාන උපදවගෙන මම ගමන් බිමන් ගියේ සම්පූර්ණ උඩින්මයි කියනවා. මේ කාමයේ ආදීනව එදා උඩින් ගමන් බිමන් ගියේ මම අද කන්න වේලක් නැතුව මේ විදිහට දර කප දුක් විඳිනවා කියනවා. ඒක නිසා hina වෙන්න මේ කෙලෙසට කියනවා. ඒ කෙලෙසිය ඔබ වහන්සේලා ළඟත් තියෙනවා ඒ විදිහටම කියලා. ඉතින් ඒ කෙලස් ටික යෙදුනොත් අර ධානයෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ධානයේ මේ ශාසනයේ කතා කරන ධානයේ ඒ මට්ටමින් පණවන්න අවශ්‍ය මේ ශාසනය විතර නෙමෙයි බාහිර ශාසනීය ධානය. ඒ මට්ටමින් පණවන ධානය. එහෙම නැතුව මේ කාමයේ තුල ඉන්න ගමන් ලබා ගන්න ධානය නෙමෙයි. කාමයේ තුල ඉන්න ගමන් ලබා ගන්න පුළුවන් එකම දේ තමයි සමාධිය උපදෝගෙන තියාගන්න පුළුවන්. හැබැයි ආය නැති වෙනවා. ආය උපදෝ ගන්න එක සමාධිය. ඒක ධානය නෙමෙයි. ධානය නම් එයා අනිවාර්යෙන් භූමිය වෙනස් වෙලා එයාගේ. එයාගේ ලක්ෂණ ටික මොකද්ද? විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා. පල්ලෙහාම මට්ටම. විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා. ඕනම අරමුණක් ඇහැට පේනකොට එයාට ප්‍රකට වෙන්නේ මෙහි ඇති කරගන්න ධර්මතා ටික ධානා නිමිත්ත පැත්තෙන් එයාට ප්‍රකට වෙන්නේ. එයා විඳින්න යන්නේ බාහිර දේ. එහෙන් එනකොට ඒ දේ ආරම්භය ඒක පිළිගන්න දැන් අපි ලෝකෝත්තර දර්ශනය කතා කරානේ. එතකොට දැන් රහතන් වහන්සේට මෙතන මෙහෙන් අරමුණක් එනකොට මෙහෙ පිළිගැනීම් කවුන්ටරේ නැතිනම් සංඛාරස්කන්ධේ තිබුණානේ ලෝකෝත්තර නිරෝධ සංඥාවක් නිරෝධ දර්ශනයක්. දැන් රූපාවචර ධානලාභියට එතන තියෙන්නේ හැම වෙලාවකදීම ඇත්ත දකින්න නුවණ. ඇත්ත දකින්න නුවණ මොකද්ද? විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන එයා උපද්දගත්ත ටික දකින්න නුවණ. එයා හැම වෙලාවකදීම චෛතසික පැත්තේ ඇති වින්දනේ විතරයි දකින්නේ. මේ විතක්ක ਵਿਚාර උපද්දගත්ත ටික. ඒකයි හැම වෙලාවකදීම රූප භූමියේ ස්කන්ධ ධාතු ආයතන ටික බෙදුවට දැන් ඕකේ චක්කායතනේ සෝතායතනේ විතරයිනේ පෙන්වන්නේ. ආයතන 6යි පෙන්වන්නේ. චක්කායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන,
මන ආයතන ධම්මායතන. ආයතන 6යි. චක්කායතන සෝතායතන පෙන්වන්නේ ඇයි? චක්කායතනයයි රූපායතනයයි පෙන්වන්නේ ඇයි? මේ ඇහැ මේ රූපෙ නෙමෙයි. දිබ්බ චක්කු පෙන්වන්න අවශ්‍ය නිසා. නැත්නම් මේ ඇහෙන් මේ රූප දකින්නවා කියන මට්ටම පේන්න අවශ්‍ය නිසා නෙමෙයි දිබ්බ චක්කුව දකින්න නිසා. සෝතේ පෙන්වන්නේ ඇයි? දිබ්බ සෝතේ තියෙන නිසා. ඔයගොල්ලෝ අහලා තියෙනවද දිබ්බ ගාන, දිබ්බ ජීවහා, දිබ්බ කාය කියලා? එහෙම ඒවා නැහැනේ. ඒක නිසා ඒ ආයතන ටික නැහැ. අර ආයතන දෙක පනවන්න අවශ්‍ය නිසා තමයි චක්කායතනයයි සෝතායතනයයි පනවන්නේ. එතකොට ඒක ඒ මට්ටමින් පිරිසිදු කරලා ඒ මට්ටමින් එයා විඳින්නේ ඒ මට්ටමේ විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකග්ගතා කියන ධර්මතා ටිකකින්. මේ අපි කයෙන් ඇහෙන් රූප විඳින රූපේ දකින්න එපා. අපි කනෙන් අහන සද්දේ විඳින්න දකින්න එපා. ඒක ඒ මට්ටම ඉක්මවා ගියපු නිසා තමයි රූපේ කියන දේ ආවේ. ඒ කියන්නේ හැම වෙලාවෙදිම අපිට මේ ඇති වෙන මට්ටම අකුසලයේ මත පදනම් වෙච්ච දෙයක්. කුසලයේ සහ අකුසලයේ. එතකොට විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි කියනකොට හැම වෙලාවකදීම ඔය අකුසල ධර්මයන්ගෙනුයි ඔය කාමයන්ගෙනුයි වෙන් වුණ ධානයක් යාට හම්බෙන්නේ. සවිතක්කං සවිචාරಂತಿ අත්ති විතක්කෝ අත්ති විචාරෝ. තත්තකතමේ විතක්කෝ යෝ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා. ඒ කියන්නේ යම් විතක්කේ කියලා කියන්නේ හිතනකම. ආස්වාස ප්‍රාස්වාස කය ගැන අපි කිව්වනේ. ආස්වාස ප්‍රාස්වාස කය ගැන යම් හිතන කමක් තියෙනවා නම් මේකට කියනවා විතක්කේ කියලා. මේ අරමුණම පිරිමදිනකම. මේක ඔසවලා ගන්න කමට කියනවා විතක්කේ කියලා. ඔසවලා ගත්ත දේ පිරිමදින කමට කියනවා ਵਿਚාරය කියලා. එතකොට විතක්ක ਵਿਚාර. ගත්ත ධානයේ උපදව ගන්න ගත්ත යම් අරමුණක් තියෙනවා නම් ඒ අරමුණම සිහිපත් කරන කමට කියනවා විතක්ක කියලා. ඒ අරමුණම පිරිමදින කමට කියනවා විචාරය කියලා. එතකොට විතක්ක ਵਿਚාර. ඒ දෙකෙන් යුක්තයි ප්‍රථම ධානය. ඊට පස්සේ ඒක නිකන් නෙමෙයි. විවේකජං. විවේකයෙන් උපද්දපු දෙයක්. විවේකය මොකද්ද? විතක්කෝ ਵਿਚාරෝ පීති සුඛං චිත්තස් ඒකග්ගතා තේ ඉමේහි ඉමම් හි විවේකේ ජාතා හොಂತಿ. හැම වෙලාවකදීම මේ ධර්මතා ටික මේ අනික් ධර්මයන්ගෙන් විවේක වුණ කල්හි. විවේකජං කියලා කියන්නේ නිකන් නෙමෙයි. ආයතනයන්ගෙන් ගන්න මේ ඇහෙන් ගන්න අරමුණු වලින් විවේකයි යාගේ. මේ කනෙන් ගන්න අරමුණු වලින් එයා විවේකයි. නාසයෙන් ගන්න, දිවෙන් ගන්න, කයෙන් ගන්න අරමුණු වලින් එයා විවේකයට ගිහිල්ලා. විවේකජං විවේකයෙන් ගත්තේ. එක අරමුණයි මොකද්ද? ධානයේ උපදව ගන්න ගත්තේ යම් අරමුණක් නම්. ආනාපාන සතිය වේවා, බුද්ධානුස්සතිය වේවා, මෛත්‍රිය වේවා ගත්ත අරමුණක් තියෙනවා නම් අන්න ඒ අරමුණ එයාට තියෙන්නේ. ඒක විතක්කය. ඒක ਵਿਚාරය. ඒකයි පිරිමදිනකම තියෙන්නේ. ඒ අරමුණේ ප්‍රීතිය, ඒ අරමුණේ සුඛය, ඒ අරමුණේ ඒකාග්‍රතාවය. මේ ධානාංග පහම යෙදෙන්නේ ඒ අරමුණ උපාදාන කරගෙන ඒ අරමුණ අල්ලගෙන. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ටික. ඒකයි එයාගේ විවේකය. අනිත් ධර්මතාවයන්ගෙන් එයා මිදුණා. හිත විවේකයටපත් කරගත්තා. එතකොට ඒ විවේකයටපත් කරගත්ත නිසා තමයි යාට ඒකට සමවදින්න පුළුවන් මට්ටමේ ධානයක් කියලා කිව්වේ. තලයක් කිව්වේ. ධානය කියන්නේ මේ හිතට මොකක්වත්ම මූලයක් නැතුව හටගන්න නිකම්ම සමාධි මට්ටමක් නෙමෙයි. ඒක තලයක්. පිහිටා සිටින මට්ටමක් එහාට. ඒ පිහිටා සිටින මට්ටමට ආයේ බාධා කරන්න බෑ මේ අනිත් අරමුණු වලින්. එහෙම වුණොත් ඒක විවේකජන් නෙමෙයි. ඒක නැති වුණොත් පීති සුඛ ඒකග්ගතා ටිකයි නැති වෙන්නේ. ඒක නිසා මේ අනිත් අරමුණු වලින් බාධා කරන්න බෑ. හැබැයි ඔය අද ධ්‍යාන දෙනකොට තමයි දැන් අදිෂ්ඨාන කරන්න ප්‍රථම ධ්‍යානෙ. දැන් ප්‍රථම ධ්‍යානෙ අදිෂ්ඨාන කරනවා. ဒုတိ ය ධ්‍යානෙ අදිෂ්ඨාන කරනවා. තෘතිය ධ්‍යානෙ අදිෂ්ඨාන කරනවා. චතුර්ථ ධ්‍යානෙ අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨාන කළ චතුර්ථ ධ්‍යානෙ ඉඳලා එකින් එකට බස්සගෙනත් එනවා. මේ ශාසනයේ ඔය ධ්‍යානය ඔතනින් සද්ද අහන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔය සද්දේ අහන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇයි? ඒක විවේකජන් නෙමෙයිනේ. එහෙම අහන්න ගියොත් එහෙම. එළියෙන් ඇහෙන ඔක්කොමත් එක්ක ඉන්න ගියොත් මේ පේන ඔක්කොමත් එක්ක ඉන්න ගියොත් එයාට මේක විවේකජන් නෙමෙයි. විවේකයෙන් හදලා නැහැ. එයාට මේ විවේකය හදලා දෙන්න වෙනවා ඉස්සෙල්ලා. මේ ආයතනයන්ගෙන් එයාව විවේක කරනවා. ඒකයි මේ ආයතන පෙන්වන්නේ නැත්තේ රූප භූමියේ. එයාට දිබ්බ චක්කුව උපදින්න පුළුවන්කම තියෙනවා ඒ
භූමිය තුල දිබ්බ සෝතේ උපදින්න පුළුවන්කම තියෙනවා. දිබ්බ චක්කුව කියන එක මේ ඇහැ නෙමෙයි. මේ ඇහෙන් තොරවත් නෙමෙයි. එයාට ඒක මනෝමයෙන් උපද්දගත්ත මනෝමයෙන් මේ ඇහැම උපකාර කරගෙන උපද්දපු ඇහැ. මේ ඇහැ පේන්නේ නැති කෙනෙකුට දිබ්බ චක්කුව උපදින්න බෑ. කන ඇහෙන්නේ නැති කෙනෙකුට දිබ්බ සෝත උපදින්න බෑ. මේ ඇහි අත්දැකීමම දියුණු කරලා එයා හදාගත්ත දිබ්බ චක්කුව. එයාට මේ ආකාශයේ ස්වර්ණ දුර්වර්ණ රූප බලන්න පුළුවන්. මොකද ඒ බලන්න පුළුවන්කම තියෙන්නේ මේ දැනුත් අපිට පතිත වෙනවා. මේ ඇහැට ඇත්තටම රූප. මෙතන ඇවිල්ලා මිනිස්සෙක් හිටියොත් අපිට පේනවා ඇත්තටම. අපි දන්නේ නැහැ. දැන් අර කෙනා මේකේ සියුම් බිඳීමක් වුණත් අරමුණු කරන්න පුළුවන් මට්ටමට ඇහැ දියුණු කරලා. ඒ වගේම හිත යොමු කරලා ඕන තරම් දුරකට මේක දකින්න පුළුවන් වෙන්නත් එයා හිත දියුණු කරලා තියෙනවා. එතකොට දැන් ඔయిత කලින් එයා උපදව ගන්න දේ තමයි විස්තර කළ යුතු දෙයක්. ඒක ආලෝක සංඤී කියන වචනයක් තිබුණා. ආලෝක සංඤී කියන එක පනවන්නේ ආලෝක සංඥාව කියන එක තීන මිද්දේ දුරු කරන්න. කොටින්ම කියනවා නම් රළු විදිහටම කියනවා නම් භාවනා කරනකොට ඔයගොල්ලන්ට නිකන් ලයිට් එකක් පත් වෙනවා වගේ ඔය S2 පියාගත්තාම පේනකොට ඔයගොල්ලන්ට තීන මිද්දේ එන්නේ නැහැ. එහෙම නෙමෙයිද? අත්දැකීමක් ලැබෙනකොට මොනවා හරි භාවනාවෙන් එන එතකොට ඕගොල්ලන්ට දැන් මෙතන ඇවිල්ලා නිදි කිරනවා වගේ ඔය එන තීන මිද්දේ එන්නේ නැහැ. ඇයි ඕගොල්ලන්ට දැනෙනවා අත්දැකීම. ඒ කියලා අත්දැකීම කියන්නේ ධ්‍යානෙ නෙමෙයි. ඒක ඕගොල්ලන්ට ඉපදුණු ආලෝක සංඥාවක්. ආලෝක සංඥාව කිව්වේ ධ්‍යානෙ නෙමෙයි. අද ලොකුවට පනවන්න හදනවා මේ ආලෝක කය කියලා එකකුයි මේ ආලෝක සංඥාවෙන් පැනෙන්නේ කියලා නෑ. ආලෝක සංඥාවෙන් පැනෙන්නේ හැම වෙලාවකදීම ආලෝක නිමිති එයාට හට ගන්න. එතකොට ඒ ආලෝක නිමිති රළු මට්ටම තමයි ඔය ඔයගොල්ලෝ නිකන් පේන ඔය ආලෝක නිමිති හිතෙන් හදාගත්ත ඕභාස නිමිති ආලෝක නිමිති හදාගන්න එක. හැබැයි ඔක සියුම්ම මට්ටමට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මේ ඇහැ සියුම් කරන මට්ටමට එනකන් යන්න. අර එක හාමුදුරු දෙනමක් කතා කරනවා අඳුර වැටිගෙන එන වෙලාවේ ඇවැත්නි මට පේනවා මේ රුවන්වැලිසෑ මළුවේ මේ මල් ආසනවල පූජා කරලා තියෙන මල් පේනවා කියනවා. බොහොම දුර විහාරයක ඉන්නේ. ඊට පස්සේ ඇවැත්නි ඕක මොකද්ද? මට මහ මුහුදේ හත් ගව්වක් එහා ඉන්න මාළු පනිනවත් පේනවා කියනවා. එතකොට ඒ තරමට සියුම් කරලා මනස යොමු කරලා දිබ්බ චක්කු මට්ටමට යනකම් හිත සියුම් කරලා. එතකොට ඒක ධ්‍යානයක් නෙමෙයි. නමුත් මේක ආලෝක සංඥාව ඉපදවීම තුළ ඇති කරගන්න සියුම් බව ඒක. ඒක ධ්‍යානෙ නෙමෙයි හැබැයි. අර ආලෝක සංඥාව වැඩිම තුළ මෙයා උපදව ගන්න සියුම් බව තමයි ඒක. එතකොට ඒ කාලේ භාවනා කරනකොට ආලෝක සංඥා උපදවන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ආලෝක සංඥාවේ කාටත් ඉක්මනට අද කාලෙත් ඔය තියන අයත් නැතුව නෙමෙයි. ආලෝක සංඥාව කියන එක තලයක් නෙමෙයි. දැන් ධ්‍යානය කියන එක තලයක්නේ. ඒක අපි මේ කාම භූමියේ මිදිලා රූප භූමියටපත් වීමක් වෙනවා. නමුත් ආලෝක සංඥාව භූමියටපත් වීම උනේ නැහැ. ආලෝක සංඥාව එකඟ බව අද ගොඩක් දෙනෙකුට ආලෝක සංඥා තියෙනවා. උද්භාග නිමිත්ත පලාගෙන පටිභාග නිමිත්ත වෙනවා කියලා කියන තැනත් ඒකත් ආලෝක සංඥාව තමයි කියන්නේ. දැන් අපි යම් කසින වර්ගයේ කමඨහනක් කරනකොට කසින භාවනා කරන හැටි දන්නවනේ නේද ඔක්කොම. දැන් අපි හිතමු නිල් පාට මෙහෙම හොඳ පිරිමඩුළු වන ලස්සන රවුමක් අරගෙන දැන් මේකේ තියෙන නිල් පාට සංඥාව හිතට ගන්නවා. එතකොට මේ නිල් පාටටම හිත තියෙනවා. මේ කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. හිතට එන විතර්ක සංසිඳවල අර ආනාපාන සතිය කය කරගත්තා වගේ මේ නිල් පාටටම හිත තිය පිට කරන්නේ නැතුව බලන්න. ඉතින් මේ නිමිත්ත හොඳට ගන්නවා ටිකක්. වැඩිපුරම මේ නිමිත්ත හොඳට හිතට තදට ගත්තට පස්සේ S2 පියා ගන්නවා. අර නිමිත්ත සිහිපත් කරනවා. දැන් S2 පියාගත්තාම ඕගොල්ලන්ට පේනවා නිමිත්ත. ඒකට කියනවා කසින උබ්භාග නිමිත්ත කියලා. උපුටලා ගත්ත නිමිත්ත. ඊට පස්සේ ඕක වඩනකොට ටිකක් ඕකම මෙනෙහි කර කර ඕක දිහා බලාගෙන ඉන්නකොට පේනවා පටිභාග නිමිත්ත පහළ වෙනවා. පටිභාග නිමිත්ත කියලා කියන්නේ මේක පලාගෙන හරි මේක මැදින් හරි විශාල ආලෝකයක් ඇති වෙනවා. මේ පිරිමඩුළු වූ අර රවුමටම හොඳ ආලෝකයක් ඇති වෙනවා. ඒ ආලෝකේ මනසින් පුළුවන් පතුරවන්න. ඒ ආලෝකේ මනසින්ම පුළුවන් පතුරවන්න.
එතකොට ඒ ආලෝක සංඥාව Tamanට පුළුවන් ඕන තරමක් දුරට පතුරවන්න. ඔක සඳහන් කරන්නේ ඇතම් කෙනෙක් එක ගහක් මුලකට පතුරවනවා, මේ ප්‍රමාණ දෙකකට පතුරවනවා, ගමකට පතුරවනවා, මේ ලෝකේටම පතුරවනවා, මේ විදිහට ඒක මෛත්‍රිය පතුරවනවා වගේ මේ ආලෝක නිමිත්ත පුළුවන් ඊට පස්සේ පතුරවන්න. එතකොට ඒක ආලෝක නිමිත්ත බවට පත්. මේක ධ්‍යානෙ නෙමෙයි ඊට පහළ තියෙන දෙයක්. නමුත් මේකත් ආලෝක සංඥාවක්. එතකොට ඒ කාලේ කට්ටියට ඉක්මනට ආලෝක සංඥා ලැබිලා තියෙනවා. අදත් ඒක නම් නොලැබෙනව නෙමෙයි ඒක නම් ලැබෙනවා. එතනින් එහාට කරන්න තේරෙන්නේ නැති එක තමයි ගොඩක් කලාවට තියෙන්නේ. ඇයි මේ වගේ එකක් ආව ගමන් හිතන්නේ මේක තමයි ධ්‍යාන කියලා. ආලෝක සංඥා පැතිරීම කෙසේවත් ලැබේවා. ආලෝක සංඥාව ඉපදුනාමම හිතන්නේ ධ්‍යානෙ කියලා. හැබැයි ආලෝක සංඥාවේ ලක්ෂණය තමයි ආලෝක සංඥාවේ ඉන්නකොට පිරිහෙනවා. ආලෝක සංඥාවේ ඉන්න ඒක ගැන විඳින්න ගියොත් එහෙම පිරිහෙනවා. ඒක නැති වෙලා යනවා. ඒක වඩන්න බෑ යාට එතනින් එහාට. ඒක නිසා එයා ඒක අමතක කරලා ධ්‍යාන පැත්තට එයාගේ හිත අරගෙන යන්න වෙනවා. එයා අර ලක්ෂණ ටික ප්‍රකට කරගන්න වෙනවා. නැවත නැවතත් ඒ අරමුණම උපචාර පරිකර්ම කරමින් වඩන්න වෙනවා යාට. එතකොට දැන් එයාට විවේකජං කියලා කියනකොට විවේකජං කිව්වා හැම වෙලාවකදීම පීති සුඛ කියනකොට අත්ති පීති අත්ති සුඛ ප්‍රීතියක් තියෙනවා සැපයක් තියෙනවා. තත්තකතමා පීති. මොකක්ද ඒකේ ප්‍රීතිය? යා පීති පාමොජ්ජං අමෝදනා පමෝදනා හාසෝ පබහසෝ විත්ති ඕදග්ගං අත්තමනතා චිත්තස්ස අයං උච්චති පීති. දැන් හිතේ ප්‍රාමෝද්‍යයක් තියෙනවා නම් තරුණ ප්‍රීතියක් තියෙනවා නම් ප්‍රමෝදනයක් තියෙනවා නම් සතුටු වෙන බවක් තියෙනවා නම් ඔද වැඩි බවක් තියෙනවා නම් මේ ලක්ෂණ ටිකට කියනවා ප්‍රීතිය කියලා. තත්තකතම සුඛං යං චේතසිකං සාතං චේතසිකං සුඛං චේතෝ සම්පස්සජං සාතං සුඛං වේදිතං චේතෝ සම්පස්සජා සාතා සුඛා වේදනා ඉදං උච්චති සුඛං ඉදං සුඛං ඉමාය පීතිය සහගතං හෝති සහජාතං සාසත්තං සම්පයුත්තං තේන උච්චති පීති සුඛං. දැන් ඕකේ කොයි වෙලාවකවත් කිව්වද සුඛය කියනකොට සුඛය කිව්වේ මේ කය කියලා. දැන් මේ කියනවා සුඛය කියනකොට චේතෝ සම්පස්සජං චේතසිකං සාතං චෛතසිකයන්ගෙන් ඇතිකල මිහිරි බවක් තියෙනවා නම් චේතසිකං සුඛං චෛතසිකයන්ගෙන් උපද්දපු සැපයක් තියෙනවා නම් චේතෝ සම්පස්සජං හිතේම සම්පස්සයෙන් උපදුණු නාම ධර්මයේ සම්පස්සයෙන් ඉපදපු බවක් තියෙනවා නම් මේ වේදනාවක් තියෙනවා නම් මේකට කියනවා ප්‍රීතියෙන් යුක්ත සුඛයෙන් යුක්ත බව කියලා. මේ සුඛයයි ප්‍රීතියයි දෙකම එකට යෙදෙන තැන කියනවා පීති සුඛය කියලා. දැන් ඕකෙන් කිව්වේ නෑ මේ කය කායික සැපයක් දැනෙනවා කියලා. හැබැයි මේ කායික සැපේ අපි කතා කරව ආනාපාන සති සූත්‍රය කතා කරනකොට ආනාපාන සතිය කය බවට පත් වෙනකොට අපේ මේ කය දරත සහිත කය අතහැරිලා ආනාපාන සතියයි කය වෙන්නේ. දැන් මේ කය අපිට හරි බරයිනේ. ඒක නෙවෙයි මේ වෙලාවේ උස්සන් ඉන්න අමාරුවක. වැටෙන්නේ ඒකනේ ටක් ගාලා ඔළුව කඩාගෙන ටක් ගාලා වැටෙනවා. හරි? දරත සහිතයි මේ කය බර වැඩි. හිත මෙතනින් පොඩ්ඩක් එහෙට වෙනකොටම අතහැරෙනකොටම මේ බලෙන් උස්සගෙන ඉන්න කය ඩක් ගාලා බිමට වැටෙනවා. ඒක තමයි ස්වභාවය. මේ කය අපි නොදැනගෙන හිටියට අපි ලොකු බරක් මේ උස්සගෙන ඉන්නේ. මේක S2 අරගෙන ඉන්නෙත් අපි හරි අමාරුයි. ඒකයි නිින්ද යනකොට S2 වැහෙන්නේ. S2 අරගෙන ඉන්න එක නම් අමාරුයි කියලා දැන් තේරෙනවනේ. හොඳටම මේ වෙලාවේ හරි අමාරුවෙන් ඕක අරගෙන ඉන්නේ. එතකොට මේ හැම වෙලාවකදී මේ කය දරත සහිතයි. රළුයි ඒකයි. එතකොට මේ කතා කරන්නේ ওই කය නෙමෙයි. ඔය කයෙන් හිත මිදිලයි විවේකජං කිව්ව මේ කයෙන් හිත මිදෙන මොහොතට එතකොට එයාට චේතෝ සම්පස්සජං හිතෙන් උපද්දපු කය ආස්වාස ප්‍රාස්වාසයේ කය කරගත්තේ හිතෙන්නේ. මේ කය කරගත්තේ හිතෙන්නේ ඔය අපිට ඒක ප්‍රකට නැති වුණාට අතනදී ආස්වාස ප්‍රාස්වාසයේ කය කරගත්තෙත් හිතෙන් තමයි. කසින භාවනාවක් කය කරගන්නෙත් හිතෙන් තමයි. ඒ ඕනම මොහොතක එයාට අන්තිමේටම කය ලෙස ගැනෙන්නේ හිත. එතකොට ඒ මුළු කයම එයාට මුළු නිමිත්තම සුඛය සහ ප්‍රීතියෙන් යුක්තයි කියන්නේ හැම වෙලාවකදීම ඒ ගන්න නිමිත්තම සැපසහගතයි. ගන්න නිමිත්තම ප්‍රීතියෙන් යුක්තයි. එතකොට ඒ මට්ටමට කියනවා එයාට පීතිය තියෙන මට්ටමක් කියලා. මෙන්න මේකට කිව්වා සුඛය පීති සුඛ සහිත පඨම ඥාන සිත කියලා.
එතකොට පඨමන්ති ගණනානු පුබ්බනා පඨම පළවෙනි කිව්වේ මේ ලක්ෂණ ටික බෙද බෙද යන නිසා මේකට කිව්වා එක කියලා. ප්‍රථම ධානයේට සමවැදිලා සෝවාන් වෙනව නෙමෙයි. සෝවාන් ඵලයත් එක්කම ධානය ලැබෙනවා. ඒකෙන් කියන්නේ ධානයයි ධාන සමාපත්තියයි දෙකක් කිව්වේ එකයි. ධානය සහ ධාන සමාපත්තිය දෙකක්. එතකොට ධානය කියන එක ධානයේ සහිතවමයි කියන්නේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන ලක්ෂණ ටිකටයි ධානය කිව්වේ. ඒ අරමුණම ධානය යාගේ. එතකොට සෝවාන් වෙන්න යම් අරමුණක් නම් විදර්ශනා කළේ මේ වරදවා ගන්න එපා. මේ කියන්නේ භාවනා කරලා ධානයේ උපදවලා ඊට පස්සේ විදර්ශනා කරන්න ඕන කියලා නෙමෙයි. යම් අරමුණක් නම් විදර්ශනා කරන්නේ ඒ අරමුණමයි එයා විතක්ක කරන්නේ, ਵਿਚාර කරන්නේ ඒ අරමුණේමයි පීති සුඛ ඒකග්ගතා ටික යෙදෙන්නේ. එතකොට ඒ අරමුණේම යෙදෙනකොට ඒ අරමුණේම ඇත්ත දකිනවා. එතකොට එයාට යෙදෙනවා ඒ අරමුණේ ප්‍රථම ධානය සිත සමගම සෝවාන් ඵලසිත. එතකොට ඒකෙන් කියන්නේ එයා ධානයේ උපදෝගෙන සෝවාන් ඵලයේ උපද්දගත්ත නෙමෙයි. සෝවාන් වෙනකොටම ප්‍රථම ධානයේ ළඹ සිටියා එයාට. හැබැයි එකම හිතේ ඇති ලක්ෂණ ටික. හැබැයි ඒකෙන් කිව්වේ නෑ එයාට හැම මොහොතකම ආපහු ධානය දිගටම තියෙනවා කියලා. එතනින් අනතුරු ධානය පිරිහිනවා. ඕනේ නම් එයාට පුළුවන් ඒක නැවත නැවතත් දියුණු කරලා ආපහු ධානය වඩන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් එතනින් පස්සේ එයාට ධානය පිරිහිනවා. එයාට ආපහු කාම භූමියේ. හැබැයි එයා නැවත නැවතත් වඩලා නොපිරිහුණු ධානයේ පවට වශී කරොත් ධාන වශී කරනවා කියලා තියෙන්නේ. උත්තාන සමාපජ්ජන ආවජ්ජන වශයෙන් මේක වශී භාවයට පත් කරලා එයා ඒ ධානයේ නොපිරිහුණු බවට මට්ටමම තියාගෙන හිටියොත් එයා කවදාවත් කාම භූමියේ උපදින්නේ නැහැ. එයා උපදින්නේ රූප භූමියේ. හැබැයි ඒක ආපහු එයාට පිරිහුණා. එයා නැවතත් කාම භූමියේ වෙනවා. ධානයේ උපදින්න ධාන සහිත සෝවාන් ඵලයේ උපදින වෙනසක් තියෙනවා. සෝවාන් ඵලයත් එක්ක උපදින ධානය අපිට කියන්න බෑ අනිවාර්යයෙන්ම ඊළඟ මොහොතේ තියෙනවා කියලා. දැන් සමාධි නිමිත්ත ආසේවනයේ කරලා කරලා උපද්ද ගන්න ධානය අරට වැඩි ටික වෙලාවක් කල් අල්ලලා හිටිනවා. නමුත් සෝවාන් ඵලසිත සමග උපදින ධානය ඔයාට සෝවාන් ඵලයේ පිරෙන්නේ නැහැ. නමුත් ධානයේ පිරෙනවා. ඊළඟ මොහොතේම පිරෙනවා. කියන්නේ සෝවාන් ඵලය ලබන්න අධික සමාධියක් අවශ්‍යයි කියන එක. ඒකයි සමාහිතම් භික්කවේ යථාභූතම් සමාහිතෝ භික්කවේ යථාභූතම් පජානාති. මහණෙනි හිත එකඟ වූ කල්ලි ඇත්ත ඇති හැටියට දකින්න කිව්වේ ওই අර්ථය නිසා. ඔච්චර හිතේ එකඟතාවයක් නැතුව යාට කවදාවත් ඇත්ත දකින්න බෑ. ඒකයි කියන්නේ සාමාන්‍යයෙන් අර මම ඔකට කියන්නේ පැයට කිලෝමීටර 100ක වේගෙන් යන වාහනයක් යනකොට අපි ඉන්නේ එක තැනක වුණොත් ඕක ඇතුලේ තියෙන දෙයක් අපිට ගන්න පුළුවන් නේද? කවදාවත් ගන්න හම්බෙන්නේ නැහැ. මේ වාහනේත් එක්කම අපිත් පැයට කිලෝමීටර 100ක වේගෙන් යනවා. දැන් අපිට පුළුවන් මේ වාහනේ තියෙන දේ ගන්න දෙක එකටම නම් යන්නේ. සමහර රටවල කෝච්චියත් එක්කම යන ෆ්ලැට් එක තියෙන දෙක එකටම යනවා. එතකොට ඒ වගේ දැන් මේ දෙකම එකටම යනවා. එතකොට අපිට ගන්න පුළුවන්. ඒ වගේ මේ හිත බොහොම වේගවත්. ওই වේගවත් හිත ළඟට අපි එක්ක වේගවත් වෙන්න වෙනවා. නැත්නම් ওই වේගවත් හිත නැත්නම් ඒක අපි ළඟට තියෙන්න වෙනවා. ওই දෙකෙන් එකක් වෙන්න බෑ. ඒ වගේ අපේ හිත හැම වෙලාවකදීම මේ සමාධිය තුල කරන්නේ එක්ක වේගවත් බව එහෙම නැත්නම් අඩු කර ගන්නවා කියලා හිතනවා නම් අඩු කරගන්න එක. හිතේ වේගවත් බව නැති කරලා එක තැනට ගන්න එක. ඒකෙම සමාධිය වෙනවා. ඒකට කියනවා විදර්ශනා නිස්ෘත සමතේ කියලා. එකයි මානසිකාරය කියන එක සමතේ වැඩෙන්නේ කියන්නේ. අපි ධම්මානුපස්සනාව කරනකොට ධම්මානුපස්සනාව වඩන කෙනාට අපි විදර්ශනාව කියලා අද හිතුවට ඇත්තට මෙයා වැඩෙන්නේ සමතය. ඒ ධම්මානුපස්සනාව වඩන මානසිකාරය තුල ඇත්ත දකින්න නුවණ තමයි විදර්ශනාව උපද්දන්නේ. නැත්තම් ඇත්තටම මානසිකාරය යාට සමතාර්ථයක් වඩලා තියෙන්නේ. නැවත නැවතත් වඩන මේ මානසිකාරය තුල එක අරමුණක ඇත්ත දකින්න බව. හැම වෙලාවකදීම මේ ධානයේ සහිතවම යාට සෝවාන් ඵලසිත උපද්දනවා. ඒක ක්ෂණයක් විතරක් වෙන්න පුළුවන්. සෝවාන් ඵලසිත උපදින ඒ ක්ෂණයේ විතරක් වෙන්න පුළුවන්. අවසර සම්මත වහන්සේ කියවර යාන
කියන්නේ ධ්‍යාන සමාපත්තියෙන් නැගිටිනවා කියලා කිව්වම දැන් භූමියේ පිළිදෙන කෙනෙක් නම් මරණයෙන් පස්සේ එතන ධ්‍යාන සමාපත්තියෙන් වැඩි මේ නැගිටින්න නැත්නම් ධ්‍යානයෙන් නැගිටිනවා. ධ්‍යාන සමාපත්තියෙන් සම වැදිලා ඉන්න එකෙන් නැගිටිනවා. ඒ ධ්‍යානය තියෙනවා. ඒ ධ්‍යානෙ තියෙනවා. සමාපත්තිය නැහැ. ඒකයි අත් නොහර ධ්‍යානයෙන් කලුරිය කළ බ්‍රහ්මලෝ. අචරිත්ත ධ්‍යානෝ. අත් නොහරන ලද ධ්‍යානෙ. සමාපත්තියෙන් කලුරිය කරන්න බෑ. එතකොට ධ්‍යානය කියන දේ පිරෙන්නේ අවසරයි සාමාන්‍යයෙන් කියන්නේ සෝතාපන්න කෙනෙකුට ධ්‍යානයකින්ද අපවත් නැති වෙන්නේ ඒක සම්බන්ධයක් තියෙනවා. මරණයටපත් වෙන මොහොතේදී කාම භූමියේ සිතකින් මරණයටපත් වෙන්නත් පුළුවන්. ධ්‍යාන සිතකින්පත් මේ කලුරිය කරන්නත් පුළුවන්. හැබැයි ධ්‍යානයේ සිතකින් කලුරිය කරන්න නම් ධ්‍යාන උපදවලා තියෙන්න වෙනවා. එයාට නැවතත් කාමාවචර සිත්ම පහළ වෙන්නේ. ආපහු යතාව. එයාත් නැවත ධ්‍යානෙ උපද්දගත යුතු වෙනවා. ඥානන්ති මේකේ ධ්‍යානය කියලා කිව්වේ මොකද්ද? විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා ටික විතරයි. ධ්‍යානය කියලා කිව්වේ අනිත් ඔක්කොම ධ්‍යාන සංප්‍රයුක්තයි. ඊට පස්සේ දෙවනි ධ්‍යානය. දෙවනි ධ්‍යානය ඔක ධ්‍යාන බෙදනෝනේ ප්‍රභේද එක න්‍යායකින් අරගෙන කියනවා ධ්‍යාන 4යි කියනවා. තව ධ්‍යාන න්‍යායකින් අරගෙන කියනවා ධ්‍යාන 5යි කියලා. එතකොට ඒක බෙදනවා ඔය විතක්ක ਵਿਚාර කියන දෙක ළඟින් තමයි ဒုတိ ය ධ්‍යාන දෙකක් ဒုတိ ය ධ්‍යානෙ බෙදනවා. එකක් කියනවා විතක්ක ਵਿਚාරාණං උපසම. විතක්ක ਵਿਚාර දෙකම සංසිඳවනවා කියනවා. තව එකක් කියනවා අවිතක්කං ਵਿਚාර මත්තං. විතර්කේ සංසිඳවලා ਵਿਚාර මාත්‍රයක් තියෙනවා ඉතුරුයි කියන එක. එතකොට විතක්ක ਵਿਚාරාණං ූපසම දෙවෙනි ධ්‍යානයේ හැම වෙලාවකදීම විතක්ක ਵਿਚාර දෙක සංසිඳවලා එයාට අර කියපු ලක්ෂණ ටිකම නැවත කියාගෙන යනවා අජ්ජත්තං ආධ්‍යාත්මයේ හිත සංසිඳීමට ගිහිල්ලා විතක්ක ਵਿਚාර දෙක සංසිඳුණාට පස්සේ එයාට තියෙන ඊට පස්සේ ප්‍රීති සුඛ ඒකග්ගතා කියන ටික. දැන් එයාට හොඳට දකින්න එයාට ප්‍රීති සුඛ ඒකග්ගතා කියනකොට ආස්වාස පාස්වාසේ නම් භාවනා කර්මස්ථානයට ගත්තේ ප්‍රීති සුඛ ඒකග්ගතා ටික ජීවිතයේ බවට පත් වෙනකොට එයාට නැවත නැවතත් ආස්වාස ප්‍රාස්වාසය අනුව ගියපු සිහිය නැත. ඒක නැහැ. කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය දැනෙන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. ආස්වාස ප්‍රාස්වාසයේ කය හැටියට ගත්ත එක ඒක නැහැ. එතකොට නමුත් එයාට තියෙනවා ඒ ආස්වාස ප්‍රාස්වාස කය අනුව එයා ප්‍රකට කරගත්ත පීති සුඛ ඒකග්ගතා ටික. ආස්වාස ප්‍රාස්වාසයේ තුල එයාට ඉස්සෙල්ලා ප්‍රථම ධානයේ ලක්ෂණය තමයි ආස්වාස ප්‍රාස්වාස කයත් ප්‍රකට වුණා. ඒ ගැනම මෙනෙහි කරා. ඒකෙම හැසිරුණා. එතකොට එයාට ප්‍රීති සුඛ ඒකග්ගතා ටිකක් වැඩුණා. තිබුණා. දැන් මෙතනදී අර මෙනෙහි කරන එක රළුයි කියලා හිතෙනවා එයාට. නැවත නැවතත් ආස්වාස ප්‍රාස්වාස කය ගැනම හිතන එක රළුයි කියලා හිතෙනවා. ඒක ඇලෙන්නේ යන එක රළු වැඩි කියලා හිතලා එයා ඒක සංසිඳවනවා. ඒක සංසිඳවල ඊට පස්සේ එයා පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යාන ဒုတိ ය ධ්‍යාන සිතටපත් වෙනවා. එතකොට එයා ඊට පස්සේ ප්‍රීතිය සහ සුඛය පීති සුඛ ඒකග්ගතා ප්‍රීතිය සහ සුඛය ඒකග්ගතා කරන්නේ. දැන් එයාට සම්පූර්ණම චෛතසික මට්ටමකින්මයි යන්නේ. දැන් අරකින් එයාට කය ලෙස ප්‍රකට වුණා සම්පූර්ණම ආස්වාස ප්‍රාස්වාස කය හරි. නමුත් මෙතනින් එයාට ඒ කයත් අතහැරිලා. සම්පූර්ණම මෙතන මෙයාට ප්‍රීතිය කය වෙලා. මේ වේදනාවන් අතරින් එක්තරා වේදනා කයක් හැටියට පනවනවානේ ආස්වාස ප්‍රාස්වාසය නිසා හටගත්තේ වේදනාව. ආනාපාන සති සූත්‍රයේ. එතකොට මේ ප්‍රීතියත් බව. එතකොට මෙතනදී ඒ ප්‍රීතිය සහ සුඛය හැම වෙලාවකදීම එයාගේ ජීවිතයේ බවට පත් වෙලා. උතන ආස්වාස ප්‍රාස්වාසය අරගත්තාම ඉස්සෙල්ලා ආස්වාස ප්‍රාස්වාසයටත් පුළුවන් භාවනාව කියලා එකටත් ගන්නවා. ඒකයි ප්‍රශ්නේ. ආස්වාස ප්‍රාස්වාසය කියන්නේ ඕක නෙමෙයි. ආස්වාසය කියන්නේ මොකද්ද? මට හරියට මතක නැහැ. කොහොමරි ආස්වාසය කියලා කියන්නේ මේ ආශ්වාදයේ අනුව බලන එකද කොහෙද? ප්‍රස්වාසය කියලා කියන්නේ මේ ආදීනවේ අනුව බලන එකයි කියලා
ඔය කියන්නේ හුලං දිහා බලන් ඉන්න එක නෙමෙයි කියලා ඔකක් බෙදන්න හදනවා. එතකොට මේ රසං වාසසන්තෝ කියන්නේ මේ කෙටියෙන් ආසාද විඳින කෙටියෙන් මේ ප්‍රාසාස විඳිනවා කියන්නේ කොහොමද දන්නේ නැහැ. චුට්ටක් ඉඳලා පැත්තකට දාන්නේ වෙන්නේ. එතකොට දැන් විතක්ක ਵਿਚාර දෙක සංසිඳවලා ප්‍රීති සුඛ ඒකග්ගතා කියන මේ ධර්මතා ටික ජීවිතේ කරගෙන ඉන්නවා. ඒකට මේ ටික ජීවිතයේ බවට පත් වෙච්ච කෙනාට හැම වෙලාවකදීම අර දරත සහිත ප්‍රථම ධානයේ ඉක්මවා ගිහිල්ලා මේ ဒုတိ ය ධානලාභීව වාසය කරනවා. එතකොට ඒක තමයි එයාගේ ဒုတိ ය ධානය. එතකොට ඒක අවිතක්කං අවිචාරං. එතකොට විතක්ක ਵਿਚාරාණං ූපසම විතක්ක ਵਿਚාර දෙක සංසිඳෙව්වා අවිතක්කං අවිචාරං. අවිතක්ක වුණ අවිචාර වුණ. ඔක අද වර්තමාන කාලෙ බෙදන්න යනවා විතක්ක ਵਿਚාර කියන එක වෙනම දෙයක් අවිතක්ක අවිචාර කියන්නේ වෙනම කතාවක් කියලා. ඒ දෙකට විවිධ අර්ථ දෙකක් දීලා ඒ දෙකත් බෙදන්න යනවා. නමුත් ධ්‍යාන විභංග විස්තර කරන්නේ මේකයි. ඊට පස්සේ සමාධියෙන් උපන් සම්ප්‍රසාදවත් බවක් අර ප්‍රීතිය සහ සුඛය හැම වෙලාවකදීම සමාධිමත් මනස තුල විතරක් පවත්වන දේ. සමාධිමි ජාතා හොಂತಿ සංජාත මේ සමාධිය තුල හදපු ඇති කරපු නිබ්බත්තා අබිනිබ්බත්තා මෙතන හටගත්ත මේ සමාධි ප්‍රත්‍ය සමவாயන් නිසා හටගත්ත මනාව හටගත්ත දෙයට නිසා කියනවා සමාධිජං කියලා. දැන් විවේකජං අරක මේක සමාධිජං. අරක හැදුවේ විවේකජං. අර ධර්මතා ටිකෙන් විවේකයේ හදපු නිසා. එතකොට ඒ විවේකය හදපු කෙනාට මේ ටික විතරක් ප්‍රකට වෙන්නේ සමාධිය තුල දැන් යාට. සමාධිජං. අර ටික විවේකජං. එයා කයට හිත තිබුණේ අනිත් ධර්මතාවලින් ඇවිල්ලා බාධා නොකරන තැනට අරගෙන. ඒක නිසා ඒකට කිව්වා විවේකජං කියලා. දැන් එයාට විවේකයේ තිබුණා මේකෙදී. දැන් මේක පැත්තකට දැම්මා. මේක පැත්තකට දාලා දැන් අල්ලගත්ත ඒකට කියනවා සමාධිජං. දැන් සම්පූර්ණ සමාධිය. ඇයි යාට විවේකයේ කල්ැතුම තිබුණ දේ දැන් විවේකයෙන් හදපු දේ රළුයි එයාට. විවේකයේ නිසා හදපු මට්ටමත් රළුයි කියලා එයාට තේරෙනවා. ඒක නිසා එයා දැන් සමාධිය සමාධිය නිසා හිතෙන්ම උපද්දගත්ත ධර්මතාවය එකඟ බව නිසාම පීති සුඛාන්ති අත්ති පීති අත්ති සුඛං කියලා අර කලින් කරපු විස්තරේම කියනවා. ඊට පස්සේ මේකට කියනවා ဒုတိ ය ධාන සිතයි කියලා. ඊට පස්සේ ඊළඟ තෘතිය ධානය හැම වෙලාවකදීම ප්‍රීතිය සහ සුඛය ප්‍රීති සුඛ දෙකම ප්‍රහාණයට ලක් කරලා ඒක චතුත්ථ ධානයේ පීතියාච විරාගාති ප්‍රීතිය සහ හැම වෙලාවකදීම ප්‍රීතියෙන් හිත මුදවමින් ප්‍රීතිමත් බව නිසා හටගත්ත ඒකත් එයාට ප්‍රීතියත් රළු දෙයක් හැටියට දැනෙනවා. රළු වශයෙන් ගන්න ප්‍රීතිය කියන්නේ දැන් එයාට මේ හිතේ නැවත නැවත චේතනාව අනුව නැවත නැවත සතුට ඇති කරගන්න එකත් එයාට සැපසහගත දෙයක් හැටියට දැනෙන්නේ නැහැ. එයාට දැන් ප්‍රීතිය සහ සුඛය අතර වෙනස තේරෙනවා. දැන් ප්‍රීතියනොයි සැපය හදාගන්නේ. ඊට පස්සේ එයා කල්පනා කරනවා ප්‍රීතිය අතහැරලා මට සුඛය පවත්වන්න පුළුවන් නම් දැන් ප්‍රීතිය හදාගත්තේ සුඛය හදාගන්න ඕන නිසා. රස්සාවක් හොයාගත්තේ ගේ හදන්න ඕන නිසා. ගේ හැදුවේ ගෙදර හදලා සතුටු වෙන්න ඕන නිසා. දැන් ඒක නිසා එයා දැන් ගේ හදනවා. දැන් රස්සාව කරනවා ගේ හදනවා සහ සතුටු වෙනවා. දැන් එයා ඉස්සෙල්ලා ගේ හැදුවා රස්සාව අයින් කරා. දැන් ඔන්න රස්සාව අයින් කරලා ඉන්නවා. ඊට පස්සේ දැන් සතුටු වුණේ ගේ තියනවා කියලා හිතාගෙන. දැන් එයා ගේත් අයින් කරලා හිතෙන් විතර සතුටු වෙනවා. එතකොට පීතියාච විරාගා. එතකොට හැම වෙලාවකදීම දැන්
මේකේ තියෙන ලක්ෂණය තමයි හැම වෙලාවකදීම මේ ධර්මතාවයෙන් නොයල්ම කියන දේත් මෙතනට එකතු වෙන එක. නොයල්ම කියන එක මෙතනට එකතු කරන්නේ හැම වෙලාවකදීම විරාගය කියන එක වෙන අර්ථයකින් නෙමෙයි රාගය කියන එක යෙදෙන්න හේතු ටිකක් පනවන්නේ නැති නිසා. ඒ කියන්නේ හැම වෙලාවකදීම දැන් අපිට තියෙනවා ධානයේට ඇලෙනකම. ධාන කියන දැන් අනිත් ධර්මතාවයට ඇලෙනකම ඔය හැම මොහොතකම තියෙනවා. දැන් මේ ටික හැම වෙලාවකදීම විවේකජන් කියලානේ කිව්වේ. විවේකජන් නෙමෙයි සමාධිජන් කියලා කිව්වේ. සමාධියෙන් උපද්දපු දේ. එතකොට දැන් මෙයාට රළු දෙයක් හම්බෙන්නේ නැහැ. චිත්තචෛසික ටිකමයි එයාට නැවත නැවතත් හම්බෙන්න තියෙන්නේ. එතකොට දැන් එයාට මේ චිත්තචෛසික ටිකේ නොයලීම් වශයෙන් තමයි ප්‍රහාණය කරන්න වෙන්නේ. අර ටිකෙන් නම් එයා ඒකම අතහැරියා. නමුත් මෙයාට සිද්ධ වෙනවා දැන් ඒක පවතිනකොට ඒක අතහරින්න. අන්න ඒ කාරණාව නිසා උතන ඔය මේ විරාගය කියන වචනය විශේෂයෙන්ම යෙදෙනවා. ඒක නිසා කියනවා පීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති සතෝච සම්පජානෝ. හැම වෙලාවකදීම එයා සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා සුඛේ සහ දුක කියන දෙකම දුරු කරලා පීතියාච විරාගාච උපෙක්ඛකෝච විහෙරති සතෝ සම්පජානෝ සුකංච කායේන පටිසංවේදේති යන්තං අරියා අචික්ඛන්ති උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරේති තන් තතියජ්ජහනං උපසම්පජ්ජ විහෙරති. එතකොට හැම වෙලාවකදීම සතෝ සිහි ඇතුව සම්පජානෝ නුවණ ඇතුව සුකංච කායේන පටිසංවේදේති සුකංච කායේන පටිසංවේදේති. එයාට හැම වෙලාවකදීම සැපසහගත වූ කයින් තමයි එයාට ප්‍රීතිය හදලා දුන්නේ. අර කණි පැත්තට මං කිව්වේ. සැපසහගත කයින් තමයි ප්‍රීතිය කියන එක හදලා දුන්නේ. සුකංච කායේන පටිසංවේදේති. හැම වෙලාවකදීම සැපසහගත කයින් එයාට ප්‍රීතිය කියන එක හදලා දුන්නා. පීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති. එයා ඊට පස්සේ සැපසහගත කය නිසා එයාට ප්‍රීතිමත් බව හදලා දුන්නා. අර ආස්වාස ප්‍රාස්වාසය කය කරගත්තා. කය කරගත්ත එක නිසා එයා හදාගත්ත කය නිසා ඇති කරගත්ත ප්‍රීතියත් සැපයත් කියන දෙක එයා ඒ කය නිසා හදාගෙන වින්දා. ඊට පස්සේ එයා හැම වෙලාවකදීම කය නිසා හදාගත්ත සැපයට තමයි ප්‍රීති උනේ. කය වේදනාව නොදෙනී යන මට්ටම කතා කරන්නේ කලින්ම. ඒක විවේකජන් කියන තැනින් අපි කතා කළේ මේ කාය සම්පස්සයෙන් හටගන්න කයෙන් මිදිලා ආස්වාස ප්‍රාස්වාසයේ කය කරගන්න තැන. එතකොට ආස්වාස ප්‍රාස්වාස කයින්ම එයා මිදිලා. එතකොට මෙතනදී අතනදී මේ දරත සහිත කයෙන් මිදිලා මෙතනදී ආස්වාස ප්‍රාස්වාස කයිනුත් මිදිලා. ප්‍රීතිය සහ සුඛය කියන දෙක තමයි දැන් එයාට ප්‍රධාන වශයෙන්ම ඇති වෙන්නේ. අවශ්‍ය වුණේ සැපයයි සැපය ඇතිතනයි ප්‍රීතිය හදාගත්තේ. ප්‍රීති සුඛ සහිත කියලා කිව්වහම හැම වෙලාවකදීම අවශ්‍ය වුණේ සුඛයයි ලබාගත්තේ හැම වෙලාවකදීම සුඛය ඇතිතනයි ප්‍රීතිය හදාගත්තේ. ඊට පස්සේ යාට පීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති සතෝ සම්පජානෝ. එයා ප්‍රීතිය සහිතව විරාගා නොයල්ම හේතු කරගෙන උපේක්ෂාව වාසය කරනවා සතෝ සම්පජානෝ. මනා සිහි ඇතිව සුකංච කායේන පටිසංවේදේති. සැපසහගත වූ කයින්ම වාසය කරනවා. හැබැයි සැපසහගත වූ කයින් උපද්දපු ප්‍රීතිය තමයි දැන් එයාට ස්පර්ශ කරන මට්ටම. සැපසහගත වුණ කයින් හදපු ප්‍රීතිය තමයි එයාට දැන් හම්බෙන්නේ. දැන් අර කයම සැපසහගත වුණ මට්ටමේ සැපෙන් එයා මිදිලා. ඒක වෙනස තේරුණාද? දැන් ආස්වාස ප්‍රාස්වාසය කය බවට ප්‍රකට කරගෙන පළවෙනි තැන පැනෙවුවා. ඊට පස්සේ ආස්වාස ප්‍රාස්වාස කය ප්‍රකට කරගෙන ආස්වාස ප්‍රාස්වාස කයම පිරිමදින ගතිය
ඒකෙන් එයා හිත මුදවගත්තා. ඊට පස්සේ මෙහි ඇති කරගත්ත ප්‍රීති සුඛ ඒකාග්‍රතා ධර්මතා ටිකේ හිත පිහිටුවා. ඊට පස්සේ එයා සුඛ කියන මට්ටම හැම වෙලාවකදීම දැන් ආස්වාස ප්‍රාස්වාස කයමයි ප්‍රීතිය කරගත්තේ. ආස්වාස ප්‍රාස්වාස කය නිසා හදපු දෙයමයි සුඛය කරගත්තේ. එතකොට මෙයා ආස්වාස ප්‍රාස්වාස කයින් හදපු සුඛය නිසා හදාගත්ත ප්‍රීතිය විතරක් තියාගෙන අර සුඛය නොසලකා හරින දේ බවට පත් කරනවා. දැන් ප්‍රීතිය තියෙනවා. ප්‍රීතිය සහ ඒකාග්‍රතාවය තියෙනවා. ඔහ කොටස් දෙකකට බෙදලා තැන් දෙකක දෙපැත්තකට විස්තර කරනවා. එක තැනක් විස්තර කරනකොට සුඛ ඒකාග්‍රතාව සහිතව විස්තර කරනවා සුඛය අතහරින පැත්ත ගැන. ඒ වගේම තව පැත්තකදී ප්‍රීතිය අතහරින පැත්තක් ගැන. දැන් අතන සුඛ ඒකාග්‍රතාවයේ කතා කරනකොට ප්‍රීතිය අතහැරලා මෙතනදී ප්‍රීතිය තියෙනවා සුඛය අතහැරලා. සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ංගම කියලා කියනකොට ඒකට ඔය ධ්‍යානයේ බෙදෙන ක්‍රම දෙකක් තියෙනවා. එතකොට මේ දෙක තමයි ඔය තැන් දෙකට අනුව දෙපැත්තට වෙනස් වෙන්නේ. ඊට පස්සේ සතෝච සම්පජානෝ සුකංච කායේන පටිසංවේදේති. එයා හැම වෙලාවකදීම මේ කයින් උපද්දපු දේ ආරම්භය අර විදිහේ පීතිය සහ උපේක්ෂාව කියන දෙක එළඹගෙන වාසය කරනවා. යන්තම් අරියා ආචික්කන්ති යම් ආර්ය කෙනෙක් ප්‍රකාශ කරනවා නම් උපේක්ඛකෝ සති සුඛ විහාරීති. උපේක්ෂා සහිත සැප විහෙරණ ඇත්තක් කොට පනවනවා නම් තන් තතියජ්ජහන උපසම්පජ්ජ විහෙරති කියලා. ඊට පස්සේ සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්කම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධං චතුත්තං ඥානං උපසම්පජ්ජ විහෙරති. එතකොට ඊළඟට එයා අනික් සුඛය සහ ප්‍රීතිය කියන අර දෙආකාර දෙපැත්තට පෙන්නපු ධර්මතා දෙකම අතහැරලා එයා උපේක්ෂා සති පාරිසුද්ධ සිහියෙන් පිරිසුදු බවට පමුණවන ලද උපේක්ෂාව එළඹ සිටින ලද ඒ ධර්මතාවයේම එළඹ සිටගෙන එයා චතුත්ථ ධානයේ එළඹගෙන වාසය කරනවා කියලා කියනවා. එතකොට දැන් ওই කතාවේදී ගොඩක් වෙලාවට අද කාලෙදි බෙදන්න හදන දෙයක් තමයි චතුත්ථ ධානයේට යනකොට අවිද්‍යානුසයත් නැහැ කියන එක. අවිද්‍යානුසය නැහැ නෙමෙයි මේක තාම මෙයා ඉන්නේ රූප භූමියේ. මෙයා මේ කර්මයේ වඩලා තියෙන කර්මයේ කරලා තියෙන තාම රූප භූමිය අනුව ගියපු දෙයක්. ඒක නිසා මේ තාම අවිද්‍යාව භව තණ්හා දෙක දුරු කරලා නැහැ. මූල ක්ලේශ දෙක මෙයාට ඒ විදිහටම තියෙනවා. භාවනාවෙන් නම් ධ්‍යාන වලට යන්නේ යොන්සෝමනසිකාරයක් භාවනාවක් නම් ඒකත් එක්ක සම්බන්ධයක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය කියන එක ලොකු මාතෘකාවක්. එතකොට යෝනිසෝ මනසිකාරයෙන් එක කොටසක් විතරයි භාවනාව කියන එක. එතකොට අනිත් හැමදේම දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව ටික දර්ශනයෙන් පහ කරන්න උත්සාහවත් වෙන ටිකයි අපි සබ්බාසෝ සූත්‍රය කතා කරපු අනිත් ඔක්කොම ටිකත් යෝනිසෝ මනසිකාරය. එතකොට භාවනාව ඒකේ අනිත් කොටස විතරයි. එතකොට මෙතන විස්තර කරනවා දැන් අර සුකංච කායේන පටිසංවේදේති කියපු තැන අර කය නිසා හදපු මේ ප්‍රීතිය වින්දයි කියන තැනදී එතන විස්තර කරනවා මොකද්ද මේ කායේන කියලා කියන්නේ කියලා. තත්ත කතමෝ කායෝ සංඥාඛන්‍தோ සංඛාරඛන්‍தோ විඥානඛන්‍தோ අයං උච්චති කායෝ ඉදං සුඛං ඉමිනා කායේන පටිසංවේදේති තේන උච්චති සුඛංච කායේන පටිසංවේදේති. එතකොට එතන කය විදිහට පනවන්නේ සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ තුන විතරයි. එතකොට වේදනා ස්කන්ධේවත් එයාට පනවන්නේ නැහැ. එතකොට සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටිකයි එයාට කය උනේ. කය නිසා හදාගත්ත සුඛය කියන එක. එතකොට එයාට වේදනා ස්කන්ධය නියෝජනය කරනවා නිකන්. ඒකයි ස්කන්ධ වේදනා ස්කන්ධේ පනවන්නේ නැත්තේ.
එතකොට ඒක තතිය ධ්‍යානය කියලා කිව්වා. අරක චතුත්ථ ධ්‍යානය කියලා කිව්වා. සුඛස්සච පහන දුක්ඛස්සච පහන අත්ති සුඛං අත්ති දුක්ඛං කියලා ඒ විස්තර කරන එක. ඊට පස්සේ අරූපාවචර ධ්‍යාන ටිකක් විස්තර කරනවා. දැන් ඕක තමයි ඇවිල්ලා සුත්තන්ත භාජනීය කොටස. ඒ කියන්නේ ඔය කතා කළේ සූත්‍ර බෙදන, ඒ කියන්නේ සූත්‍රයේ තුල ධ්‍යානයේ කතා කරන එක පරියායක් විතරයි. ඊට පස්සේ අභිධර්ම පිටකයේදී ධ්‍යානය බෙදන්නේ කොහොමද කියන එක ඊළඟට ආයෙ කතා කරනවා. චත්තාරේ ධ්‍යානානි ධ්‍යාන හතරයි. අර කතා කරේ ධ්‍යාන පහකට බෙදලා බෙදන ක්‍රමය ගැන කතා කරන්නේ හැම වෙලාවකදීම සූත්‍ර න්‍යායට අනුව මෙතන කතා කරනවා ධ්‍යාන හතරයි. පඨම ධ්‍යාන, ဒုတိ ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. තත්ත කතම පඨම ධ්‍යානං ඉද බික්කු යස්මින් සමේ රූපුප්පත්තය මග්ගම් භාවේති. යම් කලෙක මේ ශාසනයේ මහානතෙම රූපුප්පත්තය මග්ගම් භාවේති. මේ මග වඩන්නේ මේ ලෝකෝත්තර දර්ශනයේ පිණිස නෙමෙයි. ඒකයි මෙතන තියෙන වෙනස. රූපුප්පත්තිය මග්ගම් භාවේති. රූප භූමියේ ඉපදීම පිණිස මේ මග වඩන්නේ වෙනත් දෙයක් සඳහා නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ භවය කියන තැන වර්ණනා කරන්නේ නැතුව ඒක දුරු කරන්න පෙන්නපු තැනක මෙතන වඩනවා රූප භූමියේ පිණිස මේක වඩනවා. එතකොට මේක ඇයි මෙහෙම වඩන එක හරි කියන එකට තියෙන එකම විකල්පය වෙන්නේ එතන තියෙන සම්මාදිට්ඨිය නැතිනම් ප්‍රඥාව විතරයි. ඒ කියන්නේ එයා මේක වඩන්නේ හුදෙක්ම චේතෝ සමතේ සඳහා මිසක නිවන සඳහා නෙමෙයි. මේ වඩන මග එයාට හේතු වෙන්නේ වෙන තැනකට යන්න. නිවන් දකින්නයි වඩන්නේ. වඩන නිවන් දකින්න කරන භාවනාව එයාට හේතු වෙන්නේ රූප භූමියේ පිණිස. මේ භව නිරෝධය කරන්නයි භාවනා කරන්න යන්නේ. භව නිරෝධයේ පිණිස වඩන භාවනාව හේතු වෙන්නේ කොහෙටද? එයාට රූප භූමිය පිණිස හේතු වෙලා තියෙන්නේ. ඒක නිසා ඒක නිවන කිව්වේ නෑ. ඒක නිසා තමයි ඔය භාවනාව සහ ඔය ධ්‍යාන උපදව ගන්න ක්‍රමයේ තුල නිවන පණවන්න බෑ කියලා කියන්නේ. ධ්‍යානයේ කියන එක කවදාවත් නිවනක් නෙමෙයි. ධ්‍යානයෙන් නිවන ගන්නත් බෑ. ඒක වෙනමමයි නුවණ වෙනමම උපදවගත යුතු දෙයක්. ඒකල අර කියපු විදිහටම ප්‍රථම ධ්‍යානයේ උපසම්පජ්ජ විහෙරති පඨවි කසිනං තස්මින් සමේ පංචාංගිකං ඥානං හෝති විතක්කෝ විචාරෝ පීතිසුඛං චිත්තස්ස ඒකග්ගතා ඉදං උච්චති පඨම ධ්‍යාන. විතක්ක විචාර පීතිසුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යානය කියලා කියනවා. එතකොට මේකත් එක ධ්‍යානයක්. ဒုတိ ධ්‍යානය කියනවා ඒත් පඨවි කසිනයක්ම දැන් මේක මුල් කරගෙන එක භාවනාව මොකක් හරි මුල් කරගෙන ඉපේ යන්නේ. අපි දැන් ඔය කතා කරේ ආනාපාන වෙලා අරගෙනනේ. දැන් ඔය ඕක ඕනම කමටහනක් අරගෙන චතුත්ථ ධ්‍යානයේ උපදවන්න පුළුවන් කමටහන් තියෙනවා, බැරි කමටහන් තියෙනවා. හැම කමටහනකටම ඔය න්‍යායට අනුව අපිට බෙදන්න වෙනවා. ඒක නිසා ඔක්කොටම සාධාරණ නැහැ. මේ පෙළ අනුවමයි භාවනාව මේ කියන්නේ ධ්‍යානය කියන දේ මේ ආස්වාස් ප්‍රාස්වාස කය ජීවිතය කරගත්තා කියලා දැන් පඨවි කසිනේ වඩන කෙනාට එයාගේ මට්ටමින් අදාළ ලක්ෂණය ගන්න වෙනවා. අනික් කමඨහන වඩන කෙනාට එයාගේ මට්ටමින් අදාළ ලක්ෂණය ගන්න වෙනවා. ඒ තැනින්. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ධානයක් වඩනකොට අපි තුමු මේ ශාසනය පිට කෙනෙක් ධානයක් වඩනකොට එයාට පංච නීවරණ නැති වෙන අවස්ථාවක්. පංච නීවරණ නැති වෙනවා. ස්වාමීන් වහන්සේ විචිකිච්ඡාවක් වගේ කෙනෙක් දැන් අපි තුමු ශාසනය පිට කෙනෙක් අපලට කෙනෙක් කවදාවත් බුදුදහම කියනවා අපලට කෙනෙකුට කොහොමද විචිකිච්ඡාව කියන එක නැති වෙන්නේ නැති වෙන්නේ? විචිකිච්ඡාව කියන එක දැන් අනුසේ මට්ටම දුරු වෙන්නේ නැහැ. එයාට තදංග ප්‍රහාණය විතරයි. එයාට නැති වෙන්නේ ඒ හිත තුල ඇති විචිකිච්ඡාව. ඒ කියන්නේ එයාගේ මාර්ගය ගැන විචිකිච්ඡාව එයාට දුරු වෙනවා. එයාට මාර්ගය ගැන විචිකිච්ඡාව නැති වුණා කියලා ඒකෙන් කියන්නේ බුද්ධේකංකති ධම්මේකංකති සංඝේකංකති කියන විචිකිච්ඡාව දුරු වුණා කියලා. ඒ විචිකිච්ඡාව ඒ විදිහටම තියෙනවා. හැබැයි එයාට එයාගේ මාර්ගය ගැන විචිකිච්ඡාව දුරු වෙලා. විචිකිච්ඡාව කියන්නේ චෛතසිකයක් නේ. බුදුරජාණන් වහන්සේ ගැන අහලවත් නැති කෙනෙකුටත් විචිකිච්ඡාව තියෙන්න එපේ. එහෙම වුණොත් එහෙනම් විචිකිච්ඡාව ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන අහපු අයට විතරක් වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන කවුරු හරි අහලම නැත්තම්, ධර්මය ගැන අහලත් නැත්තම්, සංඝයා ගැන අහලත් නැත්තම්, ඒත් එයාට විචිකිච්ඡාව තියෙනවනේ. එතකොට ඒ විචිකිච්ඡාව දුරු වෙනවා මොකකින්ද? එයාගේ මාර්ගය එයා කරන වැඩේ ගැන විචිකිච්ඡාව නැහැ.
එයා යම් කුසලයක් කරනවා නම් ඒ කුසලෙත් තියෙනවා විචිකිච්ඡාව නැතිකම. අපි ගිහිල්ලා දන් දෙනවා. අපි දෙන දාණය තුල අපිට විචිකිච්ඡාව නැහැ. ඇයි අපිට කම්මස්සගත සම්මාදිට්ඨිය තුල මේ කර්ම විපාකේ අපිට එනවා කියන එක තුල ඔන්න අපිට විචිකිච්ඡාව දුරු වෙන මට්ටමක් තියෙනවා. ඒක නිසා විචිකිච්ඡාව දුරුයි කිව්ව මිසක අර විචිකිච්ඡාව කියන එක අර මට්ටමින් විස්කම්බන වශයෙන් නෙමෙයි සමුච්ඡේද වශයෙන්ම සම්පූර්ණ ප්‍රහාණයකට ලක් වුණා නෙමෙයි. තදංග වශයෙන් ප්‍රහාණ කරනකොට ඒක විස්කම්බන වශයෙන් එහෙට මෙහෙට කරලා පෑදුනා. එච්චරයි. හැබැයි ඕනම වෙලාවක ඇති වෙන්න පුළුවන්කම එයා ළඟ තියෙනවා. මොකද ඔය පංච නීවරණ ධර්මම අපිට ඇති වෙන්නේ රූපයත් එක්ක පනවන. රූපේ කියන මට්ටමින් අපි ගන්නෙම රූපයත් එක්ක බැඳිලා අපිට පවතින්නේ. එතකොට ဒုတိ ය ධානයේ නැවත බෙදනවා රූපෝප්පත්තිය මග්ගම් භාවේති විතක්ක ਵਿਚාරාණං රූප සමා විතක්ක ਵਿਚාර දෙක විපසමනය කරලා පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိ ය ධානයෙන් වාසය කරනවා. මේක තමයි ဒုတိ ය ධානයේ ඒකත් එක්ක යෙදিলা තියෙන අනික් යම් තාක් දහම් කොටසක් තියෙනවා නම් ඒ ටිකට කියනවා ඥාන සංප්‍රයුක්තයි කියලා. ඊට පස්සේ පීතියාච විරාගා මේ යම් කෙනෙක් තත්තගතමන් තතිය ඥානං මොකක්ද එතන තෘතිය ධානය කියලා කියන්නේ යම් භික්ෂුවක් රූපෝප්පත්තිය පිණිස මග වඩනවා මේ පීතියාච විරාගා හැම වෙලාවකදීම පීතිය සහ විරාගයෙන් යුක්ත උපේක්ෂාව සහ සිහියේ යෙදෙන තෘතිය ධානයේ උපදෝගෙන වාසය කරනවා. තස්මේ සමයේ ද්වංගිකං ඥානං හෝති සුඛං චිත්තස්ස ඒකග්ගතා. අංග දෙකකින් යුක්ත ධානයේ තියෙනවා. අංග දෙකකින් යුක්ත ධානය කියලා කිව්වේ හැම වෙලාවකදීම ප්‍රීතිය සහ සුඛය කියන තැන සුඛං චිත්තස්ස ඒකග්ගතා. එතන සැපයෙහි සිත ඒකාග්‍රගත වෙලා තියෙනවා. ඒ සැපයෙහි සිත ඒකාග්‍රගත වීම නිසා සැපේ ගණන් ගන්නේ නැති වෙනවා. ඒ කාරණාව ටිකක් විශේෂ කාරණාවක් වෙනවා. සුඛං චිත්තස්ස ඒකග්ගතා. එතන තියෙන සැපයම සිතේ ඒකාග්‍රතාවයයි කියනවා. ද්වංගිකං ඥානං හෝති. අංග දෙකකින් යුක්ත ධානයයි පනවන්නේ. ඒ තමයි පීති සුඛ කියන දෙකම පනවනවා. නැතිනම් පීතිය සහ ඒකාග්‍රතාවය කියන එකම පනවනවා. එතන ඒකාග්‍රතාවය පනවන්නේ හැම වෙලාවකදීම සුඛයයි ඒකාග්‍රතාවයයි කියන එක එකම තැනින් අරගෙන එක පනවනවා. සුඛං චිත්තස්ස ඒකාග්‍රතාව. සැපේමයි හිතේ ඒකාග්‍රතාවය. සැපයෙහි හිත සමාධිය, සමාධිය සැපයෙහි. එතකොට මේ දෙක එක මට්ටමේම පවතිනවා. හදේ තියෙන පාසාන ගැන කතා කරනවා වගේ. එතකොට මොකද චතුත්ථ ධානය කියලා කියන්නේ? ද්වංගිකං ඥානං හෝති උපේක්ඛා චිත්තස්ස ඒකග්ගතා. අංග දෙකකින් යුක්ත ධානයේ තියෙනවා. එයාට අංග දෙකකින් මොකක්ද අංග දෙක? එයාට උපේක්ෂාව සහ ඒකාග්‍රතාවයේ තියෙනවා. එතකොට මේක මේ සිහිය කියන දේ මෙතනට යෙදිලා තියෙනවා. ඒක නිසා එයාට චතුත්ථ ධානය එළඹගෙන වාසය කරනවා. ඊට පස්සේ මේ විදිහට බෙදලා නැවතත් ආපහු නැවතත් ප්‍රථම ධානයේ එක එක ආකාරයකට බෙදලා පෙන්නනවා. ඔකේදී මම විශේෂ තැන විතරක් ගන්නම් අනිත් කොටස් ටික අතහැරලා. ආපහු ධ්‍යාන 4යි කියලා බෙදලා තත්තකතමං පඨම ධ්‍යානං කියලා බෙදලා යස්මින් සමේ ලෝකුත්තරං ධ්‍යානං භාවේති. යම් කෙනෙක් ලෝකෝත්තර ධ්‍යානය වඩනවද කියලා අහලා ලෝකෝත්තර ධ්‍යානය විස්තර කරන්න ගන්නවා. ලෝකෝත්තර ධ්‍යානය විස්තර කරන්න කලින් විවේකයක් අරගෙන එන්නකො. නැත්නම් වෙලා ඉන්නේ. විවේකයක් අරගෙන එන්නේ කාරණා තුල අපිට ටිකක් විශේෂ විස්තර ටිකක් තියෙනවා කතා කරන්න.